අපි හිතමු 25 25න් අඩු කරනවා 10ක්. ඔය වගේනේ අපි සංඛ්‍යා දෙක ටයිප් කරගන්න. 25න් 10ක් අඩු කරනවා මොකද කරන්න ඕන? සමාන ලකුණ ගැහුවා 25 උඩ ක්ලික් කරලා අඩු කිරීමේ සලකුණ ඩෑෂ් එක ගැහුවා 10 උඩ ක්ලික් කළා. ඊට පස්සේ එන්ටර් කරාට පස්සේ අපි දැන් ෆෝමියුලා එක හදාගෙන ඉන්නවා මෙතන. එන්ටර් කරාට පස්සේ කන්ෆර්ම් වෙනවා. 25න් 10ක් 15යි. ඒ විදිහට අඩු කරන්න පුළුවන් අපිට. ඉතින් අර මම අඩු කිරීමේ විවිධ ක්‍රමත් දුන්නා. කීපයක් ඒ අනුව තවත් ටිකක් ඒක තීව්‍ර කරගන්න පුළුවන්. දැන් මේ තියෙන අඩු කිරීමේ විවිධ ක්‍රම. මේ විදිහට සංඛ්‍යා දෙකක් එකතු කරලා ඒකේ එන උත්තරෙන් තව සංඛ්‍යාවක් අඩු කරලා උත්තරේ ගන්නවා. මෙතන සංඛ්‍යා පද්ධතියක් එකතු කරලා එන උත්තරේට තව සංඛ්‍යා දෙකක උත්තරයක් කරගෙන ඒ දෙක එකට අඩු කරනවා. ඒ වගේ ඉතින් අඩු කිරීම පුළුවන් විවිධ සංකීර්ණ අවස්ථාවලට යන්න. ප්‍රමාණවත්ද තමාෂට ඒ ටික? තමාෂට ප්‍රමාණවත්ද මම ඒ කියපු ටික? ඔව් සර්. හොඳයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. අද යන්නේ ටිකක් සංකීර්ණ පාඩමකට. Excel වල ටිකක් සංකීර්ණයි. අර පහුගිය දවස් ටික කරපු ටික ගැන ගැටලුවක් නැත්නම් මම ඊළඟ පාඩමට යනවා. මේ නිබන්ධනය මම එවලා තිබුණා. මේ නිබන්ධනය ඔයගොල්ලෝ print out ගන්න ඇති. ගත්තේ නැත්නම් අරගන්න. මේකේ PDF එක හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. PDF එකේ කොළ ප්‍රමාණය බර නිසා සමහරට print out ගන්න ටිකක් අමාරු ඇති. නමුත් ගන්න. මේ වගේ ටියුටෝරියල් එකක් මම හැම සෙෂන් එකකටම දෙනවා. මේකේ අපි කතා කරපු දේවල් තියෙන නිසා මම එකින් එක කතා කරන්න යන්නේ. අපි දැන් හොඳට අඳුරනවා මේවා එකක් හරියට කියවුවා නම් ලෙසන් එක අහගෙන හිටියා නම් මේ වගේ දේවල් දැන් අපිට තේරෙනවා. ඕකේ. එතකොට මෙතනදී කියනවා 2010 ගැන කියන්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි version එක මොකක් වුණත්. මේක application package එකක් කියලා. applications ගණනාවක් එකට එකතුලා තියෙන සමූහයකට අපි කියනවා package එකක් කියලා. එතකොට ඒවා එකට ඉංග්‍රීසියෙන් කියන්නේ application package එකක් කියලා. මොකද්ද application package එක? MS Microsoft Office. ඒ ඇතුලේ තමයි මේ Word උයි, Excel උයි, PowerPoint උයි, Access උයි තියෙන්නේ කියලා අපි දැනට හොඳටම දන්නවා. Word පාවිච්චි කරන්නේ ඇයි කියන එක දැන් ඔයා පැහැදිලිව දන්නවා. Excel පාවිච්චි කරන්නේ ඇයි කියන එකත් පැහැදිලි spreadsheet වලට. අපි ඊළඟ සතියේ ඉඳලා පටන් ගන්න ඊළඟ සතිය කියන්නේ තව දවස් සක්කෝ දෙකකින් පස්සේ අපි පටන් ගන්නවා PowerPoint. මම දැන් හැමෝටම PowerPoint ලේසි. ඒකට ඒකටත් මේ වගේ ටියුටෝරියල් එකක් දීලා අපි ඒකත් ඉගෙන ගන්න ඕනේ. ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් වලට ඒ වගේම Access මම හිතන්නේ ගොඩක් අය අතහැරලා ඇති. Access ගුරුරු ටිකක් හොරයි ළමයින් තොරයි ඉගෙන ගන්න. නමුත් ලේසි අපි උගන්වනකොට තේරෙයි ඒකත් අපිට අමාරු දෙයක් නෙවෙයි කියලා. Database management වලට. එතකොට මේ කොහෙද Excel 2010 install වෙලා තියෙන්නේ කියලා තමයි මේකේ කියන්නේ. ඒ ගැන දැන් ඔයාලට රහසක් නැහැ. ඔයා දැනගත්තා 2016 කොහෙද install වෙලා තිබුණේ කියලා. CAK program files වල Microsoft Office වල Office 14 වල තමයි 10 තියෙන්නේ. දැන් Office 16 වල තමයි 2016 තියෙන්නේ 2016 තියෙන්නේ. හැබැයි ෆයිල් දෙකම එකයි. exe ෆයිල් එක මොකද්ද? excel.exe කියලා. right. එතකොට computer memory එකට load කරගන්න ඕන වැඩ කරන්න නම් කොහොමද load කරන්නේ? start all program Office 2010 කියලා මේ steps ටිකෙන් open කරන්න පුළුවන්. මේවා දාන්න නිසා මම ඉක්මනට කරගෙන යනවා. 8 සහ 10 වලත් මේ ක්‍රමයෙන් පාවිච්චි වෙන්න පුළුවන් කියලා අපි දන්නවා. කෙටි ක්‍රම දෙකකුත් තියෙනවා. desktop එකේ තියෙන icon එක double click කරලා නැත්නම් task bar එකේ තියෙන icon එකක් click කරලා අපිට පුළුවන් open කරගන්න memory එකට ගේන්න පුළුවන්. RAM කියන memory එකට අපි කිව්ව ඕනම application එකක් load වෙනවා කියලා memory එකට ගේන්න පුළුවන්.
right තුන්වෙනි ක්‍රමයකුත් තියෙනවා task bar එකේ icon එක click කරලා ගන්න එක. දැන් මේ තමයි Excel වල main screen එක. මේකත් ඔයා දැකලා තියෙනවා. මේ ගැන දැන් ප්‍රශ්නයක් නැහැ. Excel main screen එක විභාග ප්‍රශ්න පත්‍රයට අහයි මේ Excel main screen එකේ යමක්. ඒ කියන්නේ පොඩි familiar ගතියක් ඔයාගේ තියාගන්න ඕන දැන්. දැන් අපි Word exam එක කවද්ද තියෙන්නේ කියලා තව දවස් දෙකකින් විතර කියනවා. ඒකට රෙඩි වෙන්න ඕන. එක දවසක් අපි ටයිම් එකක් අරගෙන කට්ටිය එක්කම කතා කරලා හොඳ වෙලාවකදී එක්සෑම් එක අපි කරනවා. ඒ අතරේ අපේ කැම්පස් එකෙන් ටීචර් කෙනෙක් කතා කරලා ඔයාගෙන් විස්තර අහයි. ඒ විස්තර වලට උත්තර දෙන්නත් ඕන. ඒ කොටසත් ඔයාගේ ඔළුවේ තියාගෙන යන්න ඕන. right main features ප්‍රධානාංග මේවා අපි දැන් හොඳටම දන්නවා. file tab, quick access toolbar, menu tabs, ribbon, title bar, control buttons, home tab, ribbon group category, name box, uppermost cell, a row numbers, status bar, cell address, formula bar, column heading, a column, a sheet, horizontal scroll bar, view bar, slider bar, vertical scroll bar, worksheet, a cell ආදී වශයෙන් ඒ ටික ඔයා දන්නවා. ඊට පස්සේ අපි මේ ඉස්සෙල්ලා දීපු ටියුටෝරියල් එකේ මේ පින්තූරේ තිබුණා. මේ පින්තූරේ අපි uppermost cell එක ගැන, name box එක ගැන, formula bar එක ගැන, column heading ගැන, columns ගැන, row numbers ගැන කතා කරනවා. ඒත් මේක ඔයා දන්න දෙයක් නිසා කාලය ගන්නේ නැහැ අපි ඒවට. ඊට workbook එකක් කියන්නේ මොකක්ද කියන එකත් පැහැදිලි. workbook එකක් කියලා කියන්නේ open වෙනකොටම memory එකේ සිට screen එකේ පෙන්වුම් කරන සැනින්ම අපිට උඩින්ම පෙන්වනවා workbook 1ද 2ද කියලා. වැඩපොතක්. එහෙනම් Excel කියන application එක open වෙන්නෙම book එකක් හැටියට. worksheet. ඒතර worksheet එකෙන් කියවෙන්නේ book එක ඇතුලේ තියෙන පිටු ගැන. අදාළ පොතේ පිටු කීයක් තියෙනවද කියන එක තමයි පැහැදිලි. අපිට මෙතනදී කතා කරන්නේ. දැන් 2010 වල නම් sheet 1, sheet 2, sheet 3 කියලා තුනක් open වෙනවා එකෙනෙහිම book එකේ. නමුත් 2016 වල දැක්කා එක book එකයි එකපාරක අපිට දකින්න හම්බෙන්නේ. දැන් මේ තියෙන්නේ sheet 1 එක විතරයි තියෙන්නේ මෙතන. අපිට ඕන නම් වැඩිපුර sheets ගන්න පුළුවන්. ඒ වගේ විශේෂාංග කීපයක් ඔය පොඩි පොඩි දේවල් තියෙනවා. ඒව ගැන එච්චර worry වෙන්න දෙයක් නැහැ. right ඊට පස්සේ cell එකක් කියන්නේ මොකක්ද කියලා අපි කිව්වා. මේ cell ගාන ගණන් කරලා දාන්න කියලා එහෙම කිව්වා group එකට. ඒ වගේ දේවලුත් ඔයගොල්ලෝ කරන්න දක්ෂයි. එහෙම දේවලුත් කරලා තිබුණා. එතකොට cell කොච්චර තියෙනවද කියන එක මේ කියන්නේ column එකක් row එකක් එකට එකතු වෙමින් හැදෙන කුඩා කොටුවකට cell එකක් කියනවා. ඒ cell එකින් එක යාවිලා තමයි sheet එකක් හදාගන්නේ. එතකොට මෙන්න මෙච්චර cell ප්‍රමාණයක් තියෙනවා. worksheet එක cell ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකත් විභාග ප්‍රශ්න පත්‍රයේ ඔයාගෙන් අහන්න පුළුවන් චූටි පොයින්ට් එකක්. මේක අඩුමතරම මේ ඉලක්කම් ගන්න හරි 17යි 98යි 99යි 184යි කියලා මතකයේ තියාගන්න ඕනේ. හරිද? ඒ වගේ පොයින්ට්ස් තමයි ඔයාගෙන් අහන්නේ. ලොකු ප්‍රශ්න අහන්නේ. මොකද මාස 8ක් 10ක් කෝස් එකක් කරපු ළමයෙකුන් වගේ දේවල් අහන්න බෑ. නමුත් ඒ අහන්නේ එක්කෙන එහෙම වාට මතකද කියලා බලන්න. මේක කියෙව්වද මේකත් එක්ක පොඩ්ඩක් හිටියද නේද? එතන සර්ටිෆිකේට් එකක් දෙන්න නේ අපි යන්නේ. නිකන් සල්ලි අරගෙන අපිට සර්ටිෆිකේට් එකක් දෙන්න බෑ. එතකොට ඒකට ඔයාගේ දක්ෂතාවය තියෙන්න ඕනේ. ඒක අපිට යම් වෙලාවක රජය ඉල්ලුවොත් ඒ සුදුසුකම පෙන්වන්නත් ඕනේ. ඔයා මෙහෙම සුදුසුකමක් අරගෙන තමයි මේ සර්ටිෆිකේට් එකට ගියේ කියන එක. cell address එක. එතකොට cell address එක කියලා කියන්නේ column එකක් row එකක් එකට එකතු වෙලා මුණ ගැහෙන දැන් හදාගන්න cell point එක. cell point එක කියන කියවෙන තැන තමයි cell address එක තියෙන්නේ. හරිද? ඒ වගේම A1 කියන cell එක තමයි uppermost cell එක. ඒක හැදෙන්නේ column A එකෙමුයි row 1 එකෙමුයි. column ABC වලින් පටන් අරගෙන XFD වලින් වැඩ වෙනවා. XFD කියන්නේ 16384 වෙනි column එක. row 1 2 3 වලින් පටන් අරගෙන පහළට ගිහිල්ලා දශලක්ෂ 48570න් ඉවර වෙනවා. formula bar එක එකත් අපි කතා කරා. formula bar එකේ හැම වෙලෙම ඕනම cell එකක් මත type කරන text එකක් number එකක් එකක් ආකාරයෙන්ම formula bar එකේ පෙන්නනවා. හැබැයි කිසියම් සමීකරණයක් නිර්මාණය වෙලා තිබුණොත් ඒ සංඛ්‍යාවම හැදෙන්න ඒ සංඛ්‍යාව නිර්මාණය වුණේ කිසියම් සමීකරණයක් ඇසුරෙන් නම් ඒ cell එකේ තියෙන සංඛ්‍යාව පෙන්වන්නේ අදාළ සමීකරණය පෙන්වන සමාන ලකුණත් එක්ක. ඒක තමයි formula bar එකේ ස්වභාවය සමීකරණ තීරුව.
name box එක cell address එක නිතරම පෙන්වනවා name box එකේ. හැබැයි cell range එකක address එකක් පෙන්වන්නේ නැහැ. cell point එක හැම වෙලෙම තියෙන තැන තමයි name box එක තියෙන්නේ. cell pointer cursor එක අපිට පුළුවන් cell එකෙන් cell එක එහාට මෙහාට අරගෙන යන්න cursor keys මගින් යන්න පුළුවන්. ඒ වගේම mouse එකේ click කිරීම මගින් යන්න පුළුවන්. හරිද? කිසියම් cell එකේ border එකක් highlight වෙලා තියෙනවා නම් වටේ කළු පාට line එකක් ගිහිලා තියෙනවා cell එකේ. එතන හැම වෙලෙම cell point එක තියෙනවා කියලා අපි කියන්නේ. cell point එක තියෙන තැන තමයි data එකක් type කරන්න පුළුවන්. uppermost cell දාන්නවා A1. ඒ වගේම මේ tut එකේ නැහැ lowermost cell එක. ඒකත් ඔයා දාන්නවා XXD 40,48,570 කියන්නේ. cell එකක් මත data type කරන විදිහත් ඔයා දන්නවද? text වර්ගයේ number වර්ගයේ data ඊට අමතරව date time වර්ගයේ datas මේක type කරන්න පුළුවන්. ඉතින් text වර්ගයේ data එකක් type කරොත් cell එක වම් පස්ස තියෙනවා. number වර්ගයේ data එකක් type කරොත් cell එක දකුණු පස්ස තියෙනවා. ඒ වගේම alphanumeric data එකක් අකුරු ඉලක්කම් සංකලනය වෙලා type කරොත් cell එක වම් පස්ස තියෙනවා කියලා අපි මේ ඉස්සෙල්ලා දවසේ කතා කළා. text type data text වර්ගයේ දත්තයන් number සංඛ්‍යා spaces අවකාශ numeric characters සංඛ්‍යා නොවන අක්ෂරවල එකතුවකි. text වර්ගයේ data cell එකක් මත පවතින්නේ වම් පසය. අවශ්‍ය නම් මේ දත්ත center right කරගන්නත් පුළුවන්. number data cell එකක් මත type කරන අක්ෂර characters හෝ දිනේ වේලාව date and time වර්ගයේ දත්ත හැර දිනේ සහ වේලාව හැර අනිකුත් සංඛ්‍යාරුම් දත්ත උදාහරණ නම් 0.9 දක්වා ඉලක්කම් number data ගණයට වැටෙනවා. එහෙනම් 0.9 දක්වා ඉලක්කම් තමයි ප්‍රධාන වශයෙන් number data ගණයට වැටෙන්නේ. හරිද? මෙම වර්ගයේ දත්තය cell එක දකුණු පස පිහිටනවා. Excel තුලදී පාස දාන characters numbers ගණයට ගණන් ගන්නේ. අන්න බලන්න. මෙන්න මේ characters උත් numbers ගණයට ගණන් ගන්න. ඔන්න ඔයාලට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් හැටියට එන්න පුළුවන් තැන. හරිද? 0 1 2 3 4 නම් දැන් ඔයා දන්නවා numbers කියලා. හැබැයි මෙන්න මේවා numbers කියලා කවුරුත් කියන්නේ නැහැ. මේවා තියෙන්නේ අක්ෂර සලකුණු සංකේත. ධන ලකුණ ඍණ ලකුණ open bracket close bracket backslash dollar sign percentage sign ඊළඟට semicolon colon වගේ දේවලුත් ගණන් ගන්න Excel වලදී ඉලක්කම් හැටියටලු numbers හැටියටලු ගණන් ගන්න. හරිද? cell එකක් මත type කරන number එකක් සාමාන්‍යයෙන් පවතින general format එකකින් එකක් අපි කිව්වා general format එක වලට මම පෙන්නුවා. format cells dialog box එකට ගිහිල්ලා ඕන්න අපිට මේක වෙනස් කර ගන්න පුළුවන්. right format එකෙන් cell එකක් මත type numbers type කිරීම මගින් ඒ පහත අවස්ථාවෙන් යටතේ පවතී. general format එකෙන් cell එකක් මත numbers type කරනකොට ඒ පවතින්නේ මෙන්න මේ වගේ ස්වභාවයන් වෙන්න. integers කියන්නේ පූර්ණ සංඛ්‍යා. integers කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා පවතින්න පුළුවන්. decimal fraction කියලා කියන්නේ දශම සංඛ්‍යා. ඒ වගේම scientific notation Excel cell එකක් මත මේ දත්ත පිහිටන ආකාරයේ integers තියෙනවලු පූර්ණ සංඛ්‍යා හැටියට. ඒ වගේම decimal fraction තියෙනවලු දශමයේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා හැටියට. ඒ වගේම scientific notation කියලා කියන්නේ මොකද්ද? විද්‍යාත්මක ක්‍රමයට දත්තයක් cell එකක් මත type කරන විදිය. සාමාන්‍ය cell එකක් මත සටහන් කළ හැකි දත්ත වර්ග දත්ත ප්‍රමාණය නැත්නම් ඉලක්කම් ප්‍රමාණය 11යි. cell එකක් මත ඉලක්කම් 11ක් type කරන්න පුළුවන්. හරිද? ඊට වඩා numbers වැඩි වෙනටදී පළමු සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවල් ලෙසත් ඉන්පසු සංඛ්‍යා කීපයක් දශම සංඛ්‍යා ලෙසත් පසුව e අකුරකින් පසු ධන ලකුණද ඊට පසුව cell එකේ සටහන් මුළු සංඛ්‍යා ගන්න එකක් අඩු කරලා ඉතින් Excel 2016 වල මේක වෙනස්ද කියලා මට චුට්ටක් සැකයි. 3 4 5 7 8 9යි. මෙන්න මේක තමයි මේ scientific notation එක කියලා කියන්නේ. 11ට වැඩි වෙන හැම එකක්ම එයා එතන 11න් එහාට ගන්නෙ නැහැ. විද්‍යාත්මක ක්‍රමයට මේක තියෙන්නේ. ඒතර මේකේ අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අපි දැන් කතා කරපු එක 11ට වඩා වැඩි වෙන විටදී පළමු සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක්. පළමු සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් කරනවා. මෙතෙන්ද පළමු සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක්. කරලා මොකක්ද ඊට පස්සේ කරන්නේ? ඊටපසු සංඛ්‍යා කීපයක් දශම සංඛ්‍යාවක් ලෙසත් ඊට පස්සේ සංඛ්‍යා කීපයක් මෙයා දශම සංඛ්‍යා කරනවා. දශමයේ සංඛ්‍යා 1.2 3 5 7 වගේ සංඛ්‍යාවක් එයා ගන්නවා. ඊට පස්සේ capital E අකුර. capital E අකුරෙන් පසු ධන ලකුණද ඊට පසුව
කැපිටල් E අකුරෙන් පස්සේ ධන ලකුණක් තියෙනවා මේකෙ. කැපිටල් E අකුරක් ගන්න. end කියන තමයි මේ කැපිටල් E අකුරක් ගන්නෙ. ඊට පස්සේ ධන ලකුණ ගන්නවා. ධන ලකුණේදී ඊට පස්සේ සෙල් එකේ සටහන් මුළු නම්බර්ස් ගණනෙන් එකක් අඩු කර පෙන්නයි. සෙල් එකේ තියෙන මුළු නම්බර්ස් ගණනෙන් එකක් අඩු කරලා පෙන්නනවා. එහෙනම් දැන් මෙතන තියෙනවා මොකද්ද? 13. එහෙනම් මෙතන තියෙන ඇත්තටම මුළු සංඛ්‍යා කීයක් තියෙනවද? 14ක් තිබිලා තියෙනවා. ඒකයි මෙහෙම පෙන්වන්නේ. අපි තව එකක් කරලා බලමු. ඔයගේ සෙල් එක ටයිප් කරපුවම කීයද කියලා ගන්නවා. එහෙනම් මෙතන තියෙන කීයද? පූර්ණ සංඛ්‍යාවක් හැටියට ගත්ත පළමුවෙන් ටයිප් කරපේක. ඊටු සංඛ්‍යා දශමයේ සංඛ්‍යා end වෙලා තියෙනවා. එහෙනම් 15 කියලා මේ අගට තියෙන ධන වලින් පස්සේ එහෙනම් මේ මුළු මේ සෙල් එකේ ටයිප් කර මුළු ඉලක්කම් ගමන 16යි. හරිද? අපිට මේම සංඛ්‍යා තියෙන්න පුළුවන්. එහෙනම් මේ 8 පළමුවෙන්ම ටයිප් කරලා තියෙන 8 ධන ලකුණ තියෙනවා පූර්ණ දශමයේ සංඛ්‍යා තියෙනවා e අකුර තියෙනවා ධන ඊට පස්සේ 20 තියෙනවා. එහෙනම් මේ සෙල් එකේ තියෙන මුළු සංඛ්‍යා ගන්න කීයද? 21යි. විභාගයේ ප්‍රශ්න පත්‍රේ කාට එන්න පුළුවන් විවිධ දේවල් නේද? විවිධ ආකාරයේ දේවල් ඕවා ඔයාගේ ඔළුවේ තියාගෙන යන්න ඕනේ. එතකොට තමයි අට මේ ඉගෙන ගත්තා වෙන්නේ. සමහරට මෙතෙක් ඔයගොල්ලෝ Excel වගේ පාඩම් කරලා ඇති විවිධ ආයතන වලින් ගුරුවරුන්ගේ. නමුත් මේ වගේ දේවල් ඔයාට ඔළුවට වැටලා නැතුව ඇති. ඔන්න දැන් ඔළුවට දාගත්තා. දැන් මේවා එකක් විභාගයට දීලා ඇහුවොත් ඔයා දන්නවා මේක පටන් ගන්න තියෙන මුලින් 2කින් ඒ වගේම මේ සෙල් එකේ කොච්චර තියෙනවද ඉලක්කම් එහෙනම් කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න ඔය සෙල් එකේ කොච්චර ඉලක්කම් තියෙනවද කියලා 19 9ක් තියෙනවා. හරිද? ඒක තමයි ප්‍රධාන දේ. ඒ වගේම මුල් පළවෙනි සංඛ්‍යාව 2කින් තමයි මේක පටන් ගන්න තියෙන්නේ. 18 කියන්නේ එකක් වැඩි කරලා තමයි අපිට කියන්න වෙන්නේ. right. සෙල් එකක මුලින් 0 යොදා පසුව නම් එකක් ටයිප් කළොත් මුලින් යෙදූ ගණන් ගැනීමක් නොවනු ඇත. Excel එක සාමාන්‍ය ස්වභාවයක්. අපි මුලින් මේ විදිහට බිංදුවක් දාලා ඔය වගේ සංඛ්‍යාවක් ටයිප් කළොත් මුලින් තියෙන එක පෙන්වන්නේ අපිට. බිංදුවයි 100යි 50යි 70යි 45 ඔය සංඛ්‍යාව එහුවට පස්සේ මේ මුලින් තියෙන බිංදුව පෙන්වුවේ නැහැ. බිංදුව අයින් කළායි පෙන්වන්නේ. මෙතන හැබැයි ජෙනරල් වෙලා තියෙනවා ඒක. මෙතන ජෙනරල් තත්ත්වය තියෙනවා. right බලමු මොකක්ද ඒකට හේතුව කියලා. මේ සඳහා format cells dialog box තුල number යටතේ text category එක තෝරන්න. මුලින්ම ඇති 01 ලෙසින්ම තබා ගැනීමට cell එක මත තබා ඇති දත්ත text format එකට change කරන්න ඕන. එහෙනම් බැරි වෙලාවත් වල දැන් ඉලක්කම් ටිකක් ගහ ගන්න ඕනොත් එහෙම කරනකොට අපි තමයි ටෙලිෆෝන් නම්බර්ස්. හරිද? අපි මේ ටික මකලා දාමු. පාට ටෙලිෆෝන් නම්බර්ස් යම් කිසි තැනක ටයිප් කරනවා. ටෙල් නම්බර්ස්. ඔහොම ටයිප් කරන්න වෙනවා. අපි තුමුකෝ ඔයා ගහනවා 0.77යි ඔය වගේ නම්බර්ස් ගහලා 0.71යි ඔහොම නම්බර්ස් ගහනවා. හැබැයි ඔයාට දැන් 0 නම්බර්ස් ටික නැහැ. හරිද? 0යි කියලා ගහපු නම්බර්ස් ටික 0 නැහැ. ඊටු දේවල් තියෙනවා. එතකොට ඒ ටෙලිෆෝන් නම්බර්ස් වැරදෙනවා. මොකද මේක 0 තියෙන්න ඕනේ ලංකාවේ. එහෙනම් අපි ඒ වෙනුවට ගහන්නේ මොකද්ද? ඒ වගේ වෙලාවක අපි ගහන්නේ මම මේ පැත්තට කොපි කරලා පෙන්නන්න ඔයාලට. මේ සෙල් ටිකම ටයිප් කරන්න ඕනේ සෙල් ටිකම අපි මොනවද කරන්නේ ටෙක්ස්ට් ෆෝමැට් එකට දානවා. මේ ජෙනරල් එකේ තියෙන ඩවුන් බටන් එක ක්ලික් කරමු. මෙයාට තියෙන ටෙක්ස්ට් කියලා ෆෝමැට් එක. දාලා අපි දැන් ටයිප් කරපුවම ඒ ටික ටයිප් වෙනවා. බිංදුව තියෙනවා. යතිනේ ටෙක්ස්ට් ෆෝමැට් එකකට යමක් අපිට ටයිප් කරන්න ඕන. එතකොට දැන් මේ මෙතන තියෙනවා චූටි කතරයක් වගේ එකක්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක print out එකක් එහෙම එන්නේ නෑ. ඒක ඕනේ නැත්නම් අපිට මේ සෙල් එක උඩ මේක පේන්න ඕනේ නෑ කියලා උපකල්පනය කරන ඕන. මේ සෙල් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා අපිට මතුවෙන notification icon එකක්. ඒක ක්ලික් කරලා අපිට පුළුවන් මේකේ ignore error කියලා අයින් කරන්න. මේ notification icon එක ගිහලා ignore error ignore කියන්නේ ඉවත් කරනවා. error කියන්නේ වැරද්දක්. එයා ඉතින් මෙතන බිංදුව වැරද්දක් කියලා හිතාගෙන තමයි ඉන්නේ. එතකොට මේ විදිහට clear තියෙනවා. ඉතින් දැන් තියෙනවා නම් කරුණාකරලා යාගේ මේ කතා කරන්නේ නැත්නම් පාට තේරෙන්නේ නැතුව ඉස්සරහට ගිහුවම විභාගෙදී වහනවමයි. ඔය වගේ තැන් වලින් අහනවමයි. ඒ තැන් වලට බැරි වෙයි ක්ලියර් කරගන්න. right format cells dialog box එක අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. format cells dialog box එක. ඒකෙත් මේ ටික තියෙනවා. format cells dialog box එක. අපි මෙතෙන්ද ගියොත් එහෙම Excel වලදී
මේ වගේ මේ alignment ළඟට ගියොත් මෙතන තියෙන launch icon එක මේ launch icon එක click කරගමු අපිට එනවා මෙන්න මේ විදිහට format cells dialog box එක. මේකේ තියෙනවා මේ number කියන එකේ තියෙනවා අපිට ඕන අර general number currency accountancy date time text ඔක්කොම ටික තියෙනවා. ඉතින් මෙතනිමුත් අපිට පුළුවන් මේකේ අදාළ text එකට හදාගන්න. ඒක තමයි tut එකේ කිව්වේ. දැන් ඔක classroom එක අපමු ළමයි කාලයක් ගන්න ඕක තේරුම් ගන්න. මේ වගේ quick වලට තේරුම් ගන්න නැහැ. හරිද? වලටවත් මේවා එකපාර ඔලුවට වැටෙන්නේ නැහැ. ආය මේක බලපුවම tut එක කියවපුවම තමයි වැටෙන්නේ. හරි මේ තියෙන්නේ මුල් සංඛ්‍යා ඒ විදිහට cells වල type කරලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ සාමාන්‍ය ප්‍රතිඵලය මේ තියෙන්නේ. ඉතින් ඒ වගේ සංඛ්‍යාවක බිඳුව අයින් වෙනවා කියන එකයි ඔය කිව්වේ. බිඳුව එකක් තිබුණත් බිඳුව දෙකක් type කරත් බිඳුව තුනක් හතරක් type කරලා සංඛ්‍යාවක් ගත්තත් අනිවාර්යයෙන්ම මේක enter කරාට පස්සේ අයින් වෙනවා. right. format cells cell හැඩ ගැසීම. නෑ ඒක ආයෙ පොඩ්ඩක් කියලා දෙන්නකෝ සර්. මේ බිඳුව කතාවද? බිඳුව නැති කරගෙන text දාගන්න එකද? අමාජ අපි දැන් බිඳුවයි නෑ සර් format cell. ඔව් සර් ඒකට පස්සේ කියලා දුන්නේ. මෙතන තියෙන format cell එක මෙතන තියෙන්නේ මේ alignment එකේ alignment කියන එකේ කියන්නේ home tab එකේ alignment category එකේ මෙතන තියෙන launch icon එක. alignment format alignment setting කියන එක යටතේ මේක click කරාම අපිට format cells මතුවෙනවා. ඒකේ තියෙන alignment මේ alignment තියෙන හැටි මම ඉස්සරහට කියලා දෙන්නම්. මේකත් ලොකු පාඩමක් වැඩ කරනකොට නිකන් genuine වැඩ කරන්න මේ වගේ පුළුවන්. මේකේ fonts තියෙනවා, border තියෙනවා, fill තියෙනවා, protection තියෙනවා. හරිද? මේක hidden කරන්න පුළුවන්, lock කරන්න පුළුවන් ඒවා ටිකක් වැඩ ටිකක් තියෙනවා ඒක කරගන්න. ඉතින් මේ ඔක්කොම කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඔෆිස් වල ඉන්න අය මේ වගේ 100%ක්වත් 100 මම දන්නේ 0.2ක්වත් මම පාවිච්චි කරන්නේ නැති තරම්. නිකන් උඩින් තියෙනවා තමයි වැඩ කරා යන්න. නමුත් ඉතින් ඔයාට අවශ්‍යතාවයට ඔයාට ඕන නම් මේ වගේ දේවල් පාවිච්චි කරලා හැඩ ගස්ස ගන්න පුළුවන් තමන් කරන වැඩ. මේක කිව්වේ alignment එකෙන් පස්සේ මේ number එකට එන්න කියලා. මේ number එකේ තමයි අර අපිට ඕන ටික තියෙන මේ general number currency accountancy හරිද ඒ වගේ මේ text කියන එක අපි දැන් ඉස්සෙල්ලා ගත්තේ text එකක් මේකේ තියෙනවා. ඕක තමයි කියලා දුන්නේ. ඒ කියන්නේ මෙතනින් ගිහිල්ලා මේක කරනවට අමතරව මෙතනිමුත් ওই ටිකම තියෙනවනේ මේ තියෙන ওই ටිකනේ. දැන් මේ ටියුට් එකේ පල්ලෙහාවට ඉගෙන කියනවා. ඒ එතෙන්ද යන්නේ නැතුව ඔන්න මේ alignment එකට ගිහිල්ලා මෙතනිමුත් numbers වලින් ඕකන්න. mic on කරගෙන නේද ඉන්නේ ඔය කීප දෙනෙක්. මෙතන සංජුලා දිල්රුක්ෂි වෙන්න දුවනවා යනවා mic එක on කරගෙන. විනාඩි දෙකක් දෙන්න මට. ඔයාලට ගැහුවක් දන්න විනාඩි දෙකක් දෙන්න කියලා කවුද දිව්වා. right. ඔෆ්ලයින් right. එතකොට ඒක තේරෙන්නේ නැති. format cells හැඩ ගැසීම format cells cell හැඩ ගැසීම. හරිද? එතකොට මේක කියන්නේ මේ column row එකේ තියෙන cell එකක් හැම වෙලේම තියෙන්නේ default general format එකේ. හරිද? ඔයාට ඕන නම් මේ cell එකක් හරි cell range එකක් හරි select කරලා අපිට පුළුවන් මේ format cell එකේ තියෙන මෙන්න මේ cell category එකට formatting category එකට දාගන්න. දැන් අර text කියන එකම අපිට දාගන්න ඕන නම් text කියන එකම දාගන්න ඕන නම් අපිට ගිහිල්ලා මේ ටික select කරගන්න. මේ ටිකට අපිට text ඕන. බිඳු ඇතුව ඕන. එහෙම select කළා මෙතනින් ගිහිල්ලා number වලට ගිහිල්ලා text දාලා okay කරනවා. එතන මේ පේලිය type කරන ඕන එක බිඳුව තියෙනවා. මුලට බිඳුව තියෙනවා. ඒක තමයි කිව්වේ. මේ හරි type කළත් මුලට බිඳුව තියෙනවා. සමහර දේවල් අපිට මුලට බිඳුව ඕනමයි. සමහර සංඛ්‍යාවල මුලට බිඳුව ඕනේ නැහැ. නමුත් සමහර display කරන්න ඕන මුලට බිඳුවත් එක්ක. ආන් ඒ වගේලාට තමයි ඔය format cells කියන අවශ්‍යතාවය එන්නේ. home ribbon එක දැන් ඉතින් මේවා දාන්නවා. මේවා ගැන කතා කරන්නේ නැහැ මම. මේ ribbons වගේ clipboard එක. clipboard එකේ කියන්නේ අපි යම්කිසි දෙයක් copy කිරීම වගේ cut කිරීම වගේ දෙයක් කරොත් ඒක යා memory එකේ තියා ගන්නවා. ඒ memory එකේ තියාගන්න පරාසයට තමයි අපි කියන්නේ clipboard එක කියලා. ඒතර board එකේ clip කරලා තියා ගන්නවා.
නැත්නම් මෙමරි එකේ ආ ක්ලිප් කරලා තියාගන්නවා කියන එක තමයි මේ කියන්නේ. මෙම ගෲප් එක මගින් දැනට පෙන්වුම් කරන වර්ක්බුක් එකෙහි ෂීට් අතර සෙල් තුල දත්ත කොපි කට් සඳහා පහසුකම් සලසලා දෙනවලු. ක්ලිප්බෝඩ් ලොන්ච් අයිකන් එක ක්ලික් කරන පසු වර්ක්ෂීට් එක වම් පසට ක්ලිප්බෝඩ් වින්ඩෝ එක පැමිණේ. මෙහි data copy හෝ කට් කිරීම සිදුවන අවස්ථා 24ක් මතකයේ තබා ගන්නවලු. ඔන්න ක්ලිප්බෝඩ් එකකින් කරනවා data copy කරලා හෝ කට් කරන ඒ වගේ අවස්ථා 24ක් මතකයේ තබා ගන්නවලු. ඒ කියන්නේ අපි අර යම් අවස්ථාවලදී copy කරපුවා. copy කිරීම කීපයක් කරොත් එහෙම ඒ copy කිරීම කීපය මෙයා මතකයේ තියා ගන්නවා ක්ලිප්බෝඩ් එකේ. මේ මෙතන තමයි ක්ලිප්බෝඩ් එක තියෙන්නේ. ක්ලිප්බෝඩ් එක තියෙන්නේ මෙතන මේ තියෙන්නේ. මේ ක්ලිප්බෝඩ් එකේ අපි යම් අවස්ථාවකද copy කරොත් මොනවා හරි එකක් දැන් මම මේක control C ගාලා copy කරොත් මේ එයා copy එක තියාගත්තා මෙතන. හරිද? මම මෙතන මේක paste කරොත් අපිට පේනවා මේ. හරිද? ඒ copy එක paste all කියලා අපිට පුළුවන් වුණා තව තැන් වලට copy කරන්න. හරිද? අපි හිතමු තව copy එකක් අපි කරනවා. මේ ටික අපි copy කරගන්නවා. හරිද? මේ ටිකම අපි copy control C ගාලා copy කරොත් මේ ටික එයා තියාගත්තා clipboard එකේ වට පේනවා ඇති. ඒක අවබෝධ නැද්ද කාට හරි පොඩ්ඩක් කියන්න බලන්න. එහෙම ඒ ටික තේරුම් නැත්නම් කියන්න කවුරුද? clipboard එක පාවිච්චි කරන්න. අපිට දැන්නකෝ අපි මේ සංඛ්‍යාව අපිට මේ ටික තවත් එක තැනකට copy paste කරන්න ඕන. එහෙනම් අපි මේක මෙහෙ ගිහිල්ලා මේ හරිය ගිහිල්ලා වෙලා අපිට පුළුවන් මොකද්ද? paste කරන්න මේ. මේ ටික paste වුණා. ඊට පස්සේ අපි මේ හරිය තව ඕනනම් paste කරන්න උවමනාවක් આવත් paste කෝල්. බලන්න අර උඩට යන්න ඕනේ නැහැ. මේක නොපෙනී ගිහිල්ලා තියෙන සංඛ්‍යා තිබුණා දැන මේ paste all එකකින් අපිට අර ටික paste කරගන්න ඕන තැනකට. නැත්නම් අපිට සිද්ධ වෙනවනේ ආය උඩට ගිහිල්ලා ගන්න. ඒක clipboard එකෙන් කරන්නේ ඒ ටික. clear all කිව්වොත් මේ ටික ඔක්කොම නැති වෙනවා. clear all කිව්වොත් ආය අපි paste කරාට එහෙම එන්නේ නැහැ මේ ටික. තේරෙනවද දන්නේ ටික clipboard එක හරියට right. මොකද clipboard එකේ අපිට ඕන නැත්නම් මෙතනින් අයින් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ කතා නොකර සිටීමෙන් මම හිතන්නේ ඔයාලට තේරුණා කියලා. නිකන් කනේ මේක ගහගෙන අහගෙන ඉන්නට වඩා මොනවා හරි තියෙනවා නම් අහන්න ටක් ගාලා මයික් එක ඔන් කරලා. මෙතන මේ වගේ අවස්ථාවක් address x age name වගේ clipboard එකේ මේ තියෙන. හරිද? name age sex address වගේ දේවල් මේ copy කරලා තියෙන කීප වතාවක්. මේක එක වතාවක් 24 වතාවක් තියෙනවලු මේක ඇතුලේ. memory එකේ 24 වතාවක් තියාගන්න පුළුවන්. මොනවාට exercise එකක් මේකේ දීලා තියෙනවා. ඒ exercise එක කරලා බලන්න ඕන. computer lab එක තුලදී clipboard workbook එක open කරගෙන ඒ ඔබගේ Excel folder එකට home RB1 ලෙස save as විධානයමකින් save කරගනිමින් අභ්‍යාසය සිදු කරන්න. මේ අභ්‍යාසය කරන්න කියලා තියෙන්නේ. මේක තමයි අභ්‍යාසය. හරිද? මේක එකපාරක් type කරගෙන ඔයාලට පුළුවන් copy paste කරගෙන යන්න. age 6 කියලා name කියලා. font group. දෙන font group එක ගැන font group එක ගැන අපි දන්නවා. ඒකේ font යන මුද්‍රිත අක්ෂර යන්නේ පරිගණකයක keyboard එකෙන් අදාළ application එකේ typing area එක මත type කිරීම සිදු කරන්නේ print කිරීමට සුදුසු ලෙස විවිධ භාෂාවලින් පරිගණකයක hard disk එක තැන්පත් කර ඇති තිබෙන මුද්‍රිත අක්ෂරයන්. හොඳට මතක තියාගන්න ඕන. font කියන්නේ typing letters. හරි ඒක writing letters එහෙම නෙවෙයි. ඒ නිසා ඒකට මුද්‍රිත අක්ෂර කියලා කියනවා. font කියන එක හැම වෙලේම මුද්‍රිත අක්ෂර කියලා සලකන්නේ. ඒ ඕනම පරිගණකයේ මේ C එකේ Windows වල font යන part එක තුල ගබඩා කරලා තියෙනවා. හරිද? මේක Windows command එකක්. අපි ගියොත් එහෙම Windows වල font කියන එක ඇතුළේ තමයි මේ fonts folder එක තියෙන්නේ. සමහර අය දන්නවා, සමහර අය මේක දන්නේ නැති නිසා මම මේක පෙන්නන්නම්. this computer වලට ගියපුවම C එකේ තියෙනවා Windows කියලා folder එකක්. මේ Windows කියන folder එක ඇතුලේ තමයි තියෙන්නේ font. මේක බොහෝලට ආකාර ආදී පිළිවෙලට පිහිටන්නේ. හරිද? admit fonts. මේ folder එක double click කළාම දැනට computer එකට install වෙලා තියෙන හැම font එකක්ම පෙන්වනවා. හැම font එකක්ම තියෙනවා. මේ තියෙන font file එක අදාළ ඒකට අපිට තව font දාන්න පුළුවන්ද? ඈ
ෆොන්ට් තව ඕකට දාන්න පුළුවන් සර්. මම දැන් තමාෂා නමක දන්නේ නැතුව වෙන්න අහන්නෙත් ඒ තමාෂා රට කාල වතුර බීලා ඉන්නේ නේද? මේකට ෆොන්ට්ස් ඕන තරම් දාන්න පුළුවන්. හරිද? ෆොන්ට්ස් අවශ්‍ය ප්‍රමාණය ඕන අක්ෂරයකින් අපිට ඩවුන්ලෝඩ් කරලා හරි කොපි කරලා ගෙනල්ලා හරි ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒතර ෆොන්ට් කොපි කරලා දාන්නත් පුළුවන් මේකට ඉන්ස්ටෝල් කරලා දා ගන්නත් පුළුවන්. ඒක වෙනම පාඩමක්. ඉතින් මේ හැම ෆොන්ට් එකකම මාස්ටර් ෆයිල් එක මේකේ තියෙන්නේ මේ. මේක හදපු එක version එක කොයි කාලෙද හැදුවේ ඒ වගේ මොකද්ද යූස් කරපු version එක මේකට කියලා මේකේ තියෙනවා. ඉතින් Corel Draw වගේ පාවිච්චි කරනවා Illustrator InDesign වගේ පාවිච්චි කරනවා නම් fonts හදන්න පුළුවන්. මේක අකුරු ටික ඇඳලා ඊට පස්සේ මේක font එක අදාළ system එකට දාගන්න විතරයි තියෙන්නේ. හරිද? ඒ වගේ සාමාන්‍යයෙන් වැඩිපුරම පාවිච්චි කරන සිංහල ෆොන්ට්ස් ටිකක් කියන්න. එහෙම කියලා බෑ ඒක තමන්ගේ යූසේජ් එක අනුව. දැන් මේ තියෙන්නේ fonts වර්ගයක්. හරිද? මේ තියෙන්නේ fonts වර්ගයක්. මේක fonts වර්ගයක්. දැන් මේක අපි සිලෙක්ට් කරගත්තොත් එහෙම මේකෙන් ටයිප් වෙන්නේ මේ වගේ. අර මල් වැඩ දාන්න එහෙම කපන ඒවා එහෙම තියෙන්නේ. හරි? ඔය වෙඩින් වලට අර වගේ මේ වගේ උත්සව වලට මේක අපිට Corel Draw හරින් හරි Word වලින් නම් අමාරුයි. මේ තියෙන මේ වගේ ෆොන්ට් එකක්. මේ ෆොන්ට් එකේ නම සරා. හරිද? සරා සරසිල්. සර සරසිල් නේද? සරා සරසිල් කියලා තමයි මේ ෆොන්ට් එක තියෙන්නේ. ඒතකොට මේක සිලෙක්ට් කරගත්තොත් එහෙම ඔයාලට සරසිලි කපා ගන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි Corel Draw වගේ ගත්තොත් Corel Draw වලින් අපිට මේක ලේසි කරන්න. මම මේක අහුවන නිසා කාට හරි අවශ්‍යතාවයකට තියෙනවා නම් පෙන්වන්න. ඔයගේ Corel Draw use කරනවා නම් ඔයාලා අපිට පුළුවන් Corel Draw වලින් මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. ඕක ගන්න තියෙන සල්ලි දීලාද? නෑ මේවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ද? ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ද? ලස්සන දේවල් නෑ සර් තියෙනවා. මේ Corel Draw software එක. නෑ මේකත් ඩවුන්ලෝඩ් කරගන්න ෆ්‍රී. සර් අර තමයි මේ ෆයිල් එකට සර් කොහමද ගියේ? ෆයිල් මොන ෆයිල් එකකට තමයි? ෆොන්ට් ඈ? අර ෆොන්ට් ෆයිල් එකට සර්. ඒ කියන්නේ අහගෙන ඉඳලා නෑ. නේද? කියන්නේ ෆොන්ට්. මේකෙන් ඔයා ටයිප් කළොත් එහෙම මොනවා හරි අපි මේ ෆොන්ට්ස් තියෙන ඉන්ස්ටෝල් කරලා ගන්න. ටයිප් කරලා ගන්න මේ තියෙන්නේ. සර් අර ෆොන්ට් ෆයිල් එක සර් ස්ටාර්ට් මෙනු එකේ ෆොන්ට්ස් කියලා සර්ච් කරලා ගන්නත් පුළුවන් නේද සර්? පුළුවන්. අර ෆොන්ට් ෆයිල් එක පුළුවන් පුළුවන්. මේ සරා කියන එකේ තමයි තියෙන්නේ මෙතන. සරා. ඔයාට ඕන නම් අර මංස පුට්ටුවක් වගේ එකක් නැත්නම් වෙන මොකක් හරි එකක් ඔයාට ඕන නම් ඒක Corel වලත් ගත්ත හැකි. අපි දෙමු ඔයාට ඕන මේ සරසිල්ලක් හදාගන්න කියලා.
මේ වලට හංස පුට්ටුවම පෙන්වනවා දැන් ඔයගොල්ලන්ට වැදගත් වෙන හංස පුට්ටුව නෙමෙයිලා නේද? හංස පුට්ටු ගහන්න ළඟ කට්ටියම ඇතිනේ දැන් අර බිත්ති වල ගහලා වෙඩින් එකට. ඒ වගේ වලට. ඒ වලට පුළුවන් තමන්ගේ ගම ගහ ගන්න මෙතන. ඔක ෆොන්ට් එක. මේක හංස පුට්ටුව නෙමෙයි. නමුත් මේක Corel Draw වලට ගත්තාම මේක අපිට කට් කරගන්න පුළුවන්. print out එකක් කරන් කට් කරන්න පුළුවන්. හරි. එතකොට ප්‍රශ්න තියෙනවා දැන් මේ Excel එක අපි ඉන්නේ අතර වෙන වෙන දේවල් කතා කරනවා. නමුත් මට වැදගත් නිසා මම කිව්වා fonts ගැන. කාටරි ගැටලුවක් තියෙනද fonts ගැන? මේ තියෙන fonts තියෙන තැන. Windows වල fonts කියලා folder එකක් තියෙනවා. ඒකට තමයි fonts තියෙන්නේ. මේ වගේ වත් තියෙනවා මේ fonts. මේ ඔක්කොම fonts එක එක්කෙනා use කරනවා. ඒ අකුරු fonts කියන තොර වල තියෙනවා. ඒ අකුරු විතරක් නෙවෙයි සලකුණු සංකේතත් fonts කියලා ගන්න. දැන් මේ Chinese වගේ. font එක නෑ ඒක Chinese. ඒකට එක තිබුණේ මෙන්න මෙතන අපි කියමු Windows වල fonts කියන path එකේ තියෙනවා. හරිද? font group එක. එතකොට මේ path එකට අනුව තමයි සැකසෙන්නේ කියලා ඒක කිව්වේ. මේ fonts වල තියෙන category fonts වල තියෙන යම් යම් විශේෂ ලක්ෂණ තමයි මේ කියන්නේ. විශේෂ ලක්ෂණ තමයි මේ අපි කතා කරගෙන යන්නේ. ඒත් බලමු මොනවද මේ විශේෂ ලක්ෂණ කියලා. fonts වල තියෙන right මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා විශේෂ ඒකට මම කතා කරා එකයි කාලෙකි. ඒතර මේ fonts වල තියෙනවා ඔයා දන්න දේවල්. font එකක් ගත්තොත් font face තියෙනවා, font size තියෙනවා, font එකේ style තියෙනවා, decrease කරන්න පුළුවන්, bold කරන්න පුළුවන්, italic underline මේවා ඔක්කොම දන්න දේවල්. හරිද? fill කරන්න පුළුවන් font colors, strict rules, superscript, subscript, borders, double underline මේ ඔක්කොම fonts වල තියෙන attributes, ගති ලක්ෂණ කියලා කියනවා. මේ තියෙනවාට අභ්‍යාසයක්. මේ අභ්‍යාසෙත් ඔයා කරන්න ඕන. මේකත් ඔයා fonts පාවිච්චි කරලා කරන්න ඕන අභ්‍යාසයක්. කැලෙන්ඩර් එකක් හදන්න මේ තියෙන්නේ. මේ මේ පාතින් පෙන්වන්නේ font attribute වෙනස් කරමින් fonts වල attributes වෙනස් කරමින් Excel worksheet එක සෑදූ සරල කැලෙන්ඩර් එකක්. ඒකට ඔයා මේ කැලෙන්ඩර් එක මට හදලා එවන්න ඕන වැඩ කරන ළමයි. වැඩ නොකරන ළමයි මොනවා හරි කරන්න ඕන. 2013 කැලෙන්ඩර් එකක් දීලා තියෙන්නේ. month එක ජනවාරි ආදි වශයෙන් මෙහෙම දීලා තියෙනවා. දැන් මේ ඔයාලට පෙන්නන විවිධ fonts වර්ග දාලා තියෙනවා. cells add කරලා තියෙනවා වඩා ලං කරලා තියෙනවා සමහර cells border එකක් දාලා තියෙනවා. සමහර මේ හරිය borders ටික පේන්නේ නැහැ. හරිද? ඊට පස්සේ font bold කරලා තියෙනවා. මෙතන shading කරලා තියෙනවා. ඒ වගේම italic කරලා තියෙනවා මේ fonts. ඒකට අමතරව මේ තියෙන font එකේ වෙනස් මේක italic කරලා තියෙනවා, bold කරලා තියෙනවා. ඒ වගේම font එක පේනවා. ඒ ටික පේන්න තියෙනවා කළු පාටින්. අනිත් ඒවා පේන්නේ නැහැ මේ ප්‍රධාන කොටස් පේන්න තියෙනවා.
දැන් සන්ඩේ වගේ පොන්දට පේනවා අපි රෙඩ් කලර් එකක් දාලා තින්නේ කියලා දාලා තියෙනවා. හරිද? එතකොට මේ වගේ අනිත් ඒවා වගේ විශේෂ ස්ථාන පොයඩේ අනම්මනම් දාලා තියෙන අනිත් ඒවා ලොකුවට නැහැ පේන්නේ නැහැ. එතන මෙතන ෆස්ට් මන්ත් කියලා 2013 කියලා දාන්න ෆස්ට් එහෙම කියලා දාන්න ඔයා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මේ වටේ බෝඩ් එකක් දාලා තිනවා ෂේඩින් එකක් දාලා තිනවා. මේ කැලෙන්ඩර් එකක එක පිටුවක් Excel වලින් හදලා තියෙනවා. ඉතින් ඔයා try කරන්න. ඔයාලට ගැටලු තියෙනවා නම් ඕන් දැන් ඕක දැකපු නිසා අහන්න මගෙන්. සර් මේ අවුරුද්දක් ඇදුවට කමන්න. මේ අවුරුද්දක් ඇදුවට කමන්න නැද්ද? ඔන්න මේක නිකන් 2013 මම මේ ටියුට් එක හදන කාලේ තිබුණේ අපේ. ඊට පස්සේ මේ ටියුට් එක අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට ඒක හම්බුනේ නැහැ. 2016 එක අප්ඩේට් කරත් ඕවම තමයි තියෙන්නේ. ඉතින් 2021 එකක් හදන්න. ඔයා ඉපදිලා නැත්නම් දන්න ඔයානේ. දෙදස් 13 ඉඳලා මම මේක හදලා තියෙන්නේ. මමත් අද තමයි දැක්කේ මේ දිනෙත් එක්ක. wow ඉපදිලාද තමාෂේ? නෑ ඉපදිලා නෑ? මොකක්ද සර්? ආයි ඉපදිලාද මේක හදනකොට 2013? ඔව් සර් මං ඉපදිලා 2010 ඉපදුනේ. බඩ ගන්න නේද කක්ක ගාගෙන. 2010 ඉපදුනේ. නේද මගේ කක්ක ගාන බඩ ගන්න කාලේ. ඔව් සර්. 2013. හරි. එතකොට මම ওই ටික විතරයි අද ටියුට් එක ගැන කියලා දෙන්නේ. ඒක 12 වෙනි පිටුවේ ඉඳලා ආයෙත් අපිට කතා කරන්න දිනවා. ටිකක් මොකද අත්හැර යන්න බෑ මේකේ වැදගත්ම දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට හයිඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ අතරින් සංගවිලා තියෙනවා. දැන් මම කියපු සමහර දේවල් ඔයගොල්ලෝ සමහර කෝසස් කරාට අහු වෙලා නැතුව ඇති. අපි යනවා ඊළඟ ස්ටෙප් එකට. බලමු මොකක්ද ඊළඟට අපිට කරන්න තියෙන්නේ කියලා. මේක තමයි ඔයගොල්ලන්ට ඊළඟට තියෙන විශේෂ අභ්‍යාසය. සමීකරණ. Excel ඉගෙන ගත්ත ළමෙක් සමීකරණ හොඳට දැනගන්න ඕන. සමීකරණ කියලා කියන්නේ මොකද්ද? ෆෝමියුලා. ඒතර ෆෝමියුලාස් ඔකේ. ෆෝමියුලා එකක් කියලා කිව්වේ සර් සමීකරණය. සමීකරණයක් කියන්නේ ෆෝමියුලා එකක්. එතකොට ෆෝමියුලා එකක් විවිධ ආකාරයෙන් පවතින්න පුළුවන්. සමීකරණයක් විවිධ ආකාරයෙන් පවතින්න පුළුවන් Excel වල. මූලික Excel සූත්‍ර මාර්ගෝපදේශනීය basic Excel formula guides. ඉතින් මේවා ඔයාලා කියව ගන්න නැති නිසා මම පොඩ්ඩක් මුල කියවන්නම්. සමහරවිට මම දුන්නත් ඔයාලා කියවන්නෙත් නැහැ නැතරලා නිකන් ඉන්නවනේ මම ගොඩක් දන්නවා ඔයගොල්ලොන්ට ඉතින් කාර්ය බහුල අය ජොබ් කරන අය මේ ක්ලාස් වලට එන්න එදිනෙදා අපිට හම්බෙන ළමයිවත් ඕවා කියවන්නේ. කොහෙද තියෙන්නේ කියලා තමයි අහන්නේ. ඒක කොහෙද ඒක කොතනද තියෙන්නේ කියලා. ඉතින් එහෙම තැනකට වැටිලානේ මේක ඒ නිසා අපි පොඩක් කියවමු මේක. කියවන එක හොඳයි. මූල්‍ය විශ්ලේෂණ යන්නේ ආරම්භයකින් කාර්යාල කටයුතු තම රැකියාවල තෝරා ගැනීමට අපේක්ෂා කරන අය ඉහළ නිපුණතාවයක් ලබා ගැනීම සඳහා මූලික Excel සමීකරණ ප්‍රගුණ කිරීම ඉතා වැදගත් වේ. දත්ත විශ්ලේෂණයේදී Microsoft Excel ඒ සඳහා සම්මත මෘදුකාංගයක් ලෙස සැලකේ. තවද Microsoft පැතුරුම්පත් වැඩසටහන ආයෝජන බැංකුකරුවන් සහ දත්ත සැකසීම මූල්‍ය ආකෘති නිර්මාණය සහ ඉදිරිපත් කිරීම පිළිබඳ මූල්‍ය විශ්ලේෂකයන් විසින් වඩාත් කැමැති මෘදුකාංගයකි. මෙම මෘදු මාර්ගෝපදේශක පාඩම් මාලා මූලික Excel කාර්යයන් පිළිබඳ දාල විශ්ලේෂණයක් සහ ක්‍රියාකාරකම් ලැයිස්තුවක් සපයනු ඇත. එතනොන්න Excel කවුද භාවිතා කරන්නේ මොනවට භාවිතා කරන්නේ ඒගොල්ලොන්ට මොනවා සඳහාද ඕන වෙන්නේ කියන එක තමයි මේ ඡේදයෙන් කියවුනේ. හරිද? Excel terms in basic terms in Excel. Excel හි මූලික නියමයන්. Excel මගින් ගණනය කිරීම සිදු කිරීමේ මූලික ක්‍රම දෙකක් තිබේ. එහෙනම් නිකන් අපි ඔහේ ෂීට් එකක අහුන ගමන් ටයිප් කරන එක නෙවෙයි වැදගත්කම තියෙන්නේ. ඉගෙනගත්තු කෙනෙක් නම් මේක ටයිප් කරනකොට මේ terms basic terms වලට අනුව ටයිප් කරනවා. terms දෙකක් තියෙනවා. නියමයන් දෙකක් තියෙනවා. එකක් තමයි formulas අනිත් එක තමයි function. formulas කියන්නේ සූත්‍ර නැත්නම් සමීකරණ, function කියන්නේ කාර්යයන්. එහෙම නැත්නම් ශ්‍රිතයන් කියන එක. නේ Excel වල අපිට ටයිප් කිරීම සඳහා ප්‍රධාන නියමයන් දෙකක් තියෙනවා. මේවා වැදගත් සූත්‍ර.
Excel සූත්‍රයක් කරන ශෛල අපිට අපි කියන සෙල් කියලා පරාසයකෝ ශෛලයක අගයක් මත ක්‍රියාත්මක වන ප්‍රකාශයකි. ඔන්න සූත්‍රයක් කියන්නේ මොකක්ද කියන එක ඔය තියෙන්නේ. සමහරට විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් වගේ ඔය තියෙන්නේ. Excel සූත්‍රයක් ලෙස යනු සෙල් පරාසයකෝ ශෛලයක අගයන් මත ක්‍රියාත්මක වන ප්‍රකාශයකි. හරිද? එතකොට වාගෙන් අහන්න පුළුවන් මොකද්ද? ශෛලයක හෝ සෙල් එකක හෝ සෙල් පරාසයක අගයන් මත ක්‍රියාත්මක වන ප්‍රකාශයක් වන්නේ කියලා ඔයාලට අහන්න පුළුවන්. එතකොට ඔයාලට මතක තියෙනවා ඒකට ෆෝමියුලාස් නැත්නම් සමීකරණ කියලා. උදාහරණයක් සමානයි A1 A2 A3 මේක තමයි සමීකරණයක් කියලා කියන්නේ. ඒතර එක සෙල් එක තමයි මේක තියෙන්නේ. A1 ශෛලයේ සිට A3 ශෛලයේ දක්වා අගයන්ගේ පරාසයේ එකතුව සොයා ගැනීම. right. එතකොට ඒවා දන්නවා කාර්යයන්. කාර්යයන් හෙවත් ත්‍රිතයන් යන Excel පූර්ව නිශ්චිත කරනු ලබන සූත්‍ර වේ. එහෙනම් පූර්ව නිශ්චිත කරනු ලබන සූත්‍ර වලට කියන නම තමයි මොකද්ද? අපි ෆන්ක්ෂන් කියලා කියන්නේ. මේවා ටියුට් එක තියෙන අය ළඟ highlight කරගත්තට කමක් නැහැ විදිහට. මේක නම් මන් දීලා නැහනේ. මේක මම ඔයාලට අද දානවා. ඔවුන් භාවිතා කරන්නට පහසුකම් ලබා දෙමින් පහසු නම් ලබා දෙමින් සූත්‍ර සමග වෙහෙස මහල්ස වී ඒවාට දත් ඇතුළත් කිරීම නතර කළා තියෙනවා. අපි දැක්කනේ ෆෝමියුලාස් වල data දාන්න අපි කොච්චර දඟලුවද කියලා. සමාන ගහන්න ඕන, ධන ගහන්න ඕන, ඍණ ගහන්න ඕන, ධන ඍණ එකතු කරන්න ඕන. අරවම වෙන වැඩ ගොඩක් කරා ෆෝමියුලා එකදී අපි අදාළ දෙයක් අරගෙන එන්න එළියට. නමුත් ෆන්ක්ෂන් එකකදී කල්ලාතුව නිර්මාණය කළා තියෙනවා. කල්ලාතුව නිර්මාණය කළා අපිට නමක් දෙනවා. එක්ක sum, එක්ක if, එක්ක average ගගා නම් දීලා තියෙනවා. අන්න ඒවට අපි කියනවා ෆන්ක්ෂන් කියලා. කලින් නිර්මාණය කළා නමක් දීලා තියෙනවා. අපිට නම තෝරන එක විතරයි තියෙන්නේ. ඒකට සමහර තැන්වලදී ෆෝමියුලා එකක් වඩා ෆන්ක්ෂන් එකක් එක වැඩ කරන එක ලේසි. එම sum කියන එක සමානයි sum කියන්නේ එකතුව කියන එක අපි කිව්වා. sum කියන්නේ හැම වෙලේම එකතුව කියන එක. එතකොට A1 to A3 ශ්‍රිතය A1 සිට A දක්වා සියලු වගයන් සාරාංශ කරයි. එහෙනම් මේ අතර තියෙන සියලුම වගයන් ටික එකතු කරලා දෙනවා මේ කියන ෆන්ක්ෂන් එකේ. මේක ෆන්ක්ෂන් එකක්, sum ෆන්ක්ෂන් එක. Simple insertion type in a formula inside the cell. සරල ඇතුළත් කිරීමක් ශෛලිය ඇතුළ සූත්‍රයක් ටයිප් කරන එක. ඒක දැන් දන්න නිසා අපි එච්චර එකට කාලය ගත කරන්නේ නැහැ. හරිද? හරිද? මේ තියෙන්නේ ඒ කරන ක්‍රමේ අපි එකත් කියවගෙන යන. එතකොට ඔයාලට තියෙනවා සෙල් එකක ෆෝමියුලා බා එකේ ෆෝමියුලා එකක ටයිප් කිරීමේ මූලික Excel සූත්‍ර ඇතුළත් කිරීමේ වඩා සරල ක්‍රමය වේ. ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ සමාන ලකුණක් ටයිප් කිරීමෙන් පසු Excel ෆන්ක්ෂන් එක ආරම්භ වීම. Excel තරමක් බුද්ධිමත්ය. ඔබ ෆන්ක්ෂන් එකේ නම ටයිප් කිරීමට පටන් ගත් විට ෆන්ක්ෂන් නිගියක් පෙන්වනු ඇත. Excel ටිකක් බුද්ධිමත්. අපි මොකක් හරි ෆන්ක්ෂන් එකක් ගහන්න පටන් ගත්ත ගාම මොකද වෙන්නේ? අදාළ ෆන්ක්ෂන් එකේ නම පෙන්වනවා. මේ sum කියලා ගහපු ගාම මේ වගේ ලිස්ට් එක පෙන්වනවා. හරිද? මේ වගේ ලිස්ට් එක පෙන්වනවා. අපිට තව අකුරක් ගහපු ගාම උඩටම එනවා ඒක. ඉතින් sum එමුදේ තොරන් තියෙන අපිට. sum තොරලා අපිට ඕන පරාසයක් දෙනවා. මේ පරාසය නම් ওই පරාසය. ඊට පස්සේ වරහන් වල එන්ටර් කරනවා. එච්චරයි. ඒක ඉලක්කන්න නැති නිසා ඒක ගත්තේ නැහැ. right. Excel තරමක් බුද්ධිමත්. ඒ කියන්නේ එම ලැයිස්ටින් ඔබට ඔබේ මනාපයට අනුව තෝරා ගත හැකියි. කෙසේත් enter යතුරු ඔබන්න එපා. enter යතුරු ඔබන්න එපා කියලා කිව්වේ. හරිද? enter යතුරු ඔබන්න එපා. ඒ අවස්ථාවේ ඒනොට tab යතුරු ඔබන්න. එවිට ඔබට වෙනත් විකල්ප ඇතුළත් කිරීමට ඉදිරියට යා හැකියි. ඒ කිව්වේ මෙන්න මේක. අපි එකක් ගහලා ෆන්ක්ෂන් එකකට ගිහලා sum කියලා ගහලා මේකේ අදාළ පරාසය දුන්නට පස්සේ හරිද enter ගහන්න එපා කියලා කියන්නේ tab ගහන්න. tab ගාපුවම අපිට වෙන පරාසයකට යන්න බලවලු. ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්ලු කියලා කියන්නේ. enter ගැහුවොත් එහෙම අපිට යන්න බෑ කියලා ඒ කියන්නේ. මේ හරිය පරාසය දෙන්න පුළුවන් අපිට. හරිද? ඒකයි ඒ කිව්වේ. හරි වැඩ කරන්න එතකොට තමයි මේව අහුවෙන්නේ. නැත්තම් අහු වෙනවා හොරයි. එසේ නොමැතිනම් බොහෝ විට hash name ලෙස අවලංගු නාම දෝෂයක් ඇති බව ඔබට පෙනිය හැකිය. ඒ නිවැරදි කිරීම සඳහා කොටුව නැවත තෝරන්න ඔබේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වෙන නිසා ෆෝමියුලා බාර් කියන්නේ. ඒ කියන්නේ අපි දීපු එක වැරදි නම් එයා මෙන්න මේ විදිහට පෙන්වනවා වැරදි කියලා. අපි දීපු එක වැරදි කියලා එයා පෙන්වනවා. ඒ කියන්නේ මෙතන no name වගේ පෙන්වන්නේ මේක අඩංගු නැහැ වගේ.
ඉතින් මේ වගේ එකක් අපිට පෙන්නලා තියෙනවා sample එකක් කොහොමද කරන්න කියලා. sum කියන function එකට යන විදිහ. Using insertion function option from formula step සූත්‍ර පරිත්‍යාග නතුරු කිරීම කාර්ය විකල්ප භාවිත කිරීම. අපිට පුළුවන් මොනවා කරන්නද අපිට කිසියම් ෆෝමියුලා එකක් ෆෝමියුලා බාර් එක තුලදී ටයිප් කරලා අවශ්‍ය ෆෝමියුලා එක තෝරලා දෙන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. අපි හිතමුකෝ මෙතන තියෙනවා 25 50 45 කියලා. අපිට උත්තරේ ගන්න ඕන මෙතෙන්. අපි හිතමු උත්තරේ ගන්න ඕන මෙතෙන්ද මේකේ. එහෙනම් මෙහෙම ගියාස් අපි මේක ටයිප් කරන්නේ මෙතන. සෙල් එක මෙතන උත්තරය ඕන. ෆෝමියුලා බාර් එකේ අපි ටයිප් කරනවා sum. හරිද? ධන ලක්ෂණ ගහලා මේක උඩ ක්ලික් කරනවා දාන්න අර විදිහටම. එතකොට අපිට පේනවා ෆෝමියුලා බාර් එක උඩ තමයි මේ වැඩේ වෙන්නේ මේ. මෙතන තමයි වෙන්නේ. එන්ටර් කරපුවම උත්තරේ එනවා. දැන් මේක සීරියස් කියලා. ඒවා සාමාන්‍යයෙන් අර වැඩ කරගෙන යනකොට ටිකක් ස්පෙෂල් දේවල් තමන්ට නිකන් තමන් පිළිබඳ අභිමානයක් ඇති කර ගන්න තියෙන විශේෂ දේවල් මම මේ වගේ දේවලුත් දන්නවා දැන් මම ෂෝට් කට් දන්නවා වගේ දේවල්. Selecting formula from one of the group of formula tab. Formula tab එකේ එක් ඛණ්ඩක සූත්‍රයක් තෝරා ගැනීම. එනම් formula අපිට තෝරා ගන්න පුළුවන් formula කියන tab එකකින්. අපි ඊළඟ කිසියම් formula එකක් අවශ්‍ය නම් මේ තියෙන formula tab එක Excel වලමත් අපි බැලුවොත් තියෙනවා. මෙතන තියෙනවා formulas කියලා tab එක. මේ formulas කියන tab එක ක්ලික් කරපුවම මේ ගොඩාක් formulas තියෙනවා. Insert function, auto sum, recently used, financial, logical, text, date and time, lookup and reference, maths entering, more function හරි කියලා ගොඩක් අපිට තියෙනවා. මෙතන formulas වර්ගය. අපි insert function ගියොත් අපිට පුළුවන් මෙතෙන්ද ගිහිල්ලා function එකක් වාට if හරි නැත්නම් average හරි sum හරි තමන් කැමති එකක් insert කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනින් search කරලා ගන්න. මොකක් හරි අපිට ඕන sum කියන එක ඕන නම් මෙතන search කියලා ගන්න පුළුවන්. search කියලා sum ගහනකොට මේ sum උඩට මතුවෙනවා. අපිට ඕන if කියලා ගන්න නම් if කියලා type කරනකොටම අපිට if මෙතන මතුවෙනවා. අපිට ගන්න ඕන මොකක් හරි අපි හිතමුකෝ max කියලා මේ max කියලා ගහලා අපි go කියපු ගම එයා max කියන එක අපිට මෙතන පෙන්වනවා. ඉතින් ඒ වගේ අපිට මේ වැඩ කරනකොට ගොඩාක් වාසි තියෙනවා කරගෙන යන්න මේ ගොඩක් මේවා දුරට ගියපු අයට ඔෆිස් එකක මැතමැටිකල් පැත්ත හොඳට කරන accounting පැත්ත finance පැත්ත කරන අයට මේ function ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට අපි ගිහිල්ලා select cell එක select කරනවා formula tab එක click කරනවා ඒ වගේම choose formula name as you wish කැමති විදිහට formula නම තෝරනවා කියන එකයි ඒ තියෙන්නේ. නියතාකාර Excel worksheet එක දර්ශනයේදී ඔබ තෝරාගත් function එක අනුව පහත පරිදි function agreement dialogs box එක මතුවේ. එදී අදාළ cell එක ඔබ පරාසයක් තෝරනවා click OK. මෙතන agreement එක අදාළ cell පරාසය තෝරලා OK click කරාට පස්සේ අපිට ප්‍රතිඵලය ගන්න පුළුවන්. කියන එකයි කිව්වේ. auto sum option එක using auto sum option එක ස්වයංක්‍රීය විකල්ප භාවිත කිරීම. සම්යන එකතුවයි auto sum ස්වයංක්‍රීය එකතුවයි. select කරලා format tab කියලා auto sum list එකෙන් අපිට පුළුවන් auto sum එක ගන්න. හරිද? අදාළ worksheet එක දැర్శණය වෙනවා. auto sum function එක click කරමින් පාතාකාරයේ worksheet එක දැర్శණය වෙනවා. මම වේගෙන් කියනවා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ කතා කරන්නේ නැත්නම් තේරිලා නැ තියෙන්නේ. අතර keyboard එකෙන් enter press කිරීමෙන් අදාළ පින්තූරය ලබා ගන්න පුළුවන් මේ තියෙන්නේ. auto sum එක කරන විදිහ. මේවා දැන් ඔයාලා දන්න නිසා තේරෙනවා ඇති. basic Excel function formulas. Excel සූත්‍ර 7ක් මූලික Excel සූත්‍ර 7ක් වාට දැන් මෙතන කතා කරනවා. ওই සූත්‍ර 7න් තමයි වාට ගණන් ඉස්සරහට හම්බෙන්නේ. ගණන් ටිකක් අභ්‍යාස ටිකක් හම්බෙනවා. පළවෙනි එක sum. පළවෙනි එකට අපි කියන sum දැන් හොඳටම දන්නවා. ඒ නිසා අපි sum ගැන කතා කරන්න ඕනේ නැහැ. මෙතන sum කරන විදිය. මෙතන sum කරනකොට අපි ඔය ටිකක් අර ගැඹුරු අභ්‍යාසයකට ගියපු විදිය sum වල. ගැඹුරු අභ්‍යාසය කියලා මේක කරගත් විදිය මේ තියෙනවා.
ඊට සම් ෆන්ක්ෂන් එකේ ස්වරූපේ මේ ෆන්ක්ෂන් එක හදා ගන්න පෙර තත්ත්වේ මේක පෙර තත්ත්වේ මේ ෆන්ක්ෂන් එක යූස් කරාට පස්සේ තත්ත්වේ උත්තරය ආවට පස්සේ තත්ත්වේ. ඉතින් ඔයාලට මේවා කරලා බලන්න පුළුවන්. ඔය මේක මම ටියුටෝරියල් එක දුන්නාම ගෙදර නිකන් ඉන්න ගමන් මේ අභ්‍යාසත් එක්කම තියෙනවා මේක යූස් කරන විදිහත් එක්ක තියෙනවා කරලා බලන්න. average කියලා කියන්නේ සාමාන්‍ය කිසියම් එකතුවක සාමාන්‍ය අගය යම් කිසි කොටසක් පරාසයක් එකතු කරපුවම ඒකේ එකතුවේ සාමාන්‍ය අගය ලබා ගන්න එක තමයි average කියන්නේ. එකතුවක ලබා ගන්න එක total එක ගන්න එක තමයි sum කියන්නේ. total එක average කරන එහි තියෙන සාමාන්‍ය ස්වරූපය ලබා ගන්න තමයි average කියන්නේ. ඒ කියන්නේ total එක වාර ගාණෙන් බෙදන්න පුළුවන්. total එක බෙදනවා මොකෙන්ද? right. අපි ගත්තොත් දැන් ICT විෂය ඉගෙන ගන්න සිසුන් 25 දෙනෙකු ලබාගත් මුළු ලකුණු වල සාමාන්‍ය සේම නැත්නම් 2021 ජනවාරි මාසයේ ගිය මුළු වැටුපේ සාමාන්‍ය. එහෙනම් ICT ළමයි 25 දෙනෙකු ලකුණු අපි හිතමුකෝ 2530යි කියලා. හරි අපි 2325යි කියලා. ඒක බෙදෙනවා 25න්. බෙදපුවා සාමාන්‍යයෙන්. ජනවාරි මාසේ වැටුප් ගත්තේ වැටුප් වල එකතුව ඒ ජනවාරි මාසේ වැටුප් ගත්තු අයගේ ප්‍රමාණයෙන් බෙදෙනවා. ඒක average කියලා අපි කියන්නේ. ඒක Excel වලදී පාවිච්චි කරන්නේ average function එකකින් sum එක වගේම. මේ තියෙන්නේ උදාහරණේ කොහොමද ඒක කරන්නේ කියලා සම්පූර්ණ CEO ප්‍රමාණය කරන sum ගන්නවා. ඒක average එක ගන්නවා. මේ තමයි එකතු කරන්න ඉස්සෙල්ලා තත්ත්වේ. මේ එකතු average එක ගන්න සූදානම් කරපු අවස්ථාව. හරිද? ඊට පස්සේ මේ average එක අරගෙන තියෙන අවස්ථාව. count numbers කියන එකෙන් වෙන්නේ අදාළ සෙල් පරාසය තියෙන සංඛ්‍යා ප්‍රමාණය count කරනවා. දැන් average එක පෙන්වන්න ඕනද දන්නේ කවුරු සද්ද නැති ඉන්නා මම ඉතින් පෙන්නගෙන යන්න. ඔය වගේ අපිට මේකේ average එක ගන්න පුළුවන්. sum එක ගන්න නැතුව වුණත් එන අපි යනවා මොකද්ද? sum එකේ average එකට. ඊළඟ ඔය දෙක select වුණාට පස්සේ end එකක් දෙන එකයි තියෙන්නේ. මේ තියෙන average එකේ. average සංඛ්‍යාව තමයි පේන්න තියෙන්නේ. මේ සංඛ්‍යා ඔක්කොම එකතු වුණාට පස්සේ වාර ගානෙන් බෙදෙනවා. 1 2 3 4 5 6 7යි. එතකොට මේ සංඛ්‍යා සියල්ලේගෙම එකතුවත් එයා අරගෙන ඒක බෙදනවා කීයෙන්ද? 7න්. 7න් බෙදපුවම average එක එනවා. ඒ තමයි average එක ගන්න ක්‍රමය. right. count කියන්නේ කොච්චර වාර ගාණක් මේකේ තියෙනවද කියලා හොයන එක. වාර ගාණ කීයද කියලා හොයන එක. අපි ගත්තොත් මෙතෙන්ද ගිහිල්ලා කිසියම් සංඛ්‍යා ප්‍රමාණයක් අපි අරගත්තොත් අපි හිතමුකෝ වගේ මේකේ පල්ලෙහාට ඔය විදිහට ගත්තාම ඔයාලට පේනවම තියෙනවා මේකේ වාර ගාණ. වාර කීයක් මේකේ තියෙනවද කියන එක. අපි බලනවා මෙතෙන්ද ගිහිල්ලා home එකේ ඉඳගෙන sum එකේ තියෙනවා count කියලා. count numbers කියලා. count numbers කියපුවම අදාළ සෙල් පරාසය තෝර ගන්නවා. බැරිලත් සෙල් පරාසය තෝරගෙන තිබුණ නැත්නම් අපි තෝරලා දෙනවා මෙහෙම කරලා. දීලා enter key එක ගහපුවම අපිට එනවා වාර ගාන කීයද කියලා. වාර 10ක් තියෙනවා මෙතන. 1 2 3 4 5 6 7 8 9 10 වාර 10. ඊළඟ එතනේ count function එක පාවිච්චි කරන එක. ඊළඟ counter ඔන්න වැදගත්. count එකට පස්සේ එනවාට counter. දාරවන සාමාන්‍ය අපිට ඇහිච්ච දේවල් counter කියලා මේක ප්‍රොනවුන්ස් කරන්නේ. count function මෙන් නොව counter විසින් ලබා දී ඇති පරාසයේ his cell හැර
අනිකුත් සියලුම සෙල් ගණනය කර පෙන්වයි. හිස් සෙල් හැර අනිකුත් සියලුම සෙල් ගණනය කර පෙන්වයි. කවුන්ට් එකේදී මොකද වෙන්නේ? ඔක්කොම ටික ගණනය කරනවා. හැබැයි කවුන්ට් එකේදී මොකද වෙන්නේ? හිස් සෙල් තිබ්බොත් ඒක ගණන් කරන්නේ නැහැ. අනිත් ඔක්කොම ගණනය කරලා පෙන්වනවා. මේදී දිනයන්, වේලාවන්, අක්ෂර තාර්කික අගයන්, දෝෂ වෙන සියලුම දේ ගණනය කරනවා. හරිද? මේකත් ඔයාලට වැදගත්. මේවා විභාග ප්‍රශ්න පත්‍රයකින් වාගේ අහන්න පුළුවන් දේවල්. හරිද? එනම් වර්ගයේ නොසලකා සියලුම ශෛල ගණනය කරනවා. සෙල් ඔක්කොම ගණනය කරනවා. මේ තියෙන උදාහරණය. හරිද? මෙතන ඉලක්කම් තියෙනවා. මෙතන අකුරු වගේක් තියෙනවා. මෙතනත් අකුරු වගේක් තියෙනවා. මෙතන තියෙනවා භාග සංඛ්‍යාව. මෙතන වේලාවක් තියෙනවා. හරිද? මෙතන ගණන් කරොත් එම් බලන්න කීයක් තියෙනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11. ඔක්කොම ටික ගණන් කරලා තියෙනවා. නිකන් අකුරුද ඉලක්කම්ද භාග සංඛ්‍යාවද එයාට අදාළ නැහැ. කවුන්ට් එකට ඔක්කොම ගණන් කරනවා. හැබැයි මෙතන බලන්න. හරිද? හිස් අවකාශය තියෙනවා. මෙතන හිස්තනක් තියෙනවා. මෙතනත් හිස්තනක් තියෙනවා. ඒ හිස්තන් දෙක අරපුවම ඉතුරුව සිංහලෙන් ලිව්වද අනේ ඔක්කොම තියෙනවා අයින් කරලා 9යි කියලා පෙන්නනවා. එතන මේ 1යි 2යි හිස් එක ගන්නෙ නැහැ. 3යි 4යි 5යි 6යි මෙතන හිස් එක ගන්නෙත් නැහැ. 7යි 8යි 9යි. කවුන්ට් එකකින් ඒ ගණන් කරලා තියෙනවා. ප්‍රශ්න පත්‍රයක පොයින්ට් එකක් වාට වගේ පෙන්නොත් මේක මේ විදිහට දීලා මේක කවුන්ට් වලින්ද කවුන්ට් වලින්ද ගණනය කරලා තිබුණේ කියලා වාට උත්තර දෙන්න පුළුවන්. වාට ඒ වගේ ආයතනික වැඩ කරනකොට වර්ක්ෂීට් වල ගොඩව data එනවා. ඒ data වල සමහර තැන් විතරක් අයින් කරලා අනිත් ඒවා ගන්න කියනවා. ඉස්තෙන් අයින් කරලා ඊටුරුව ගන්න කියනවා. ගන්න කියපු ගමන් වාට එන්නේ මොකද්ද? ෆෝමියුලා එකේ එන්නේ මොකද්ද? counter function එක. if කියන්නේ වැදගත් function එකක්. හරි දී ඇති තර්කයන්ට අනුව අභේදාත්ව වර්ග කිරීමට අවශ්‍ය විට if function එක බොහෝ විට භාවිතා වේ. හරිද? මේ function එක භාවිතයේ මනාව ප්‍රගුණ කළහොත් worksheet එක තුල ප්‍රබල සමීකරණ ගොඩනගමින් ගණිතමය කටයුතු කර ගැනීම හැකියාව පවතී. if කියන්නේ නම් කියන එක. if කියන්නේ හැම වෙලේම නම් කියන එක. true the false ද කියලා මේකේ බලන්න. ප්‍රධාන වශයෙන් බලන්න true the false. කිසියම් සෙල් එකක තියෙන අගයක් සත්‍යද අසත්‍යද කියන එක. එතකොට true false කියන එක දැන් මේ සමීකරණේ ගොඩනගෙන හැටි මේ තියෙන if සමානයි සමාන ලකුණ if කියන්නේ නම් කියන එක. හරිද? කිසියම් දෙයක් නම් මොකක්ද නම් වෙන්නේ තර්කයට අනුව C2 greater than C2 less than D3 true or false. මේක වාට තේරෙනවා ඇති මේ තියෙන less than සලකුණ less than යම් C2 වලට වඩා D2 අඩුයි කියන එක. මේ සලකුණ අනිත් පැත්තට එන්නත් පුළුවන්. මේ සලකුණ මේ පැත්තට આવොත් මොකක්ද ඒක? ඒක greater than වෙනවා. C2 ලොකුයි D3 වලට වඩා. මේ පැත්තට આવොත් less than වෙන්නේ. මේක අර අපි කියන්නේ කෝණික වරහන්. පැලමිට වංගුව වගේ වරහන් එන්නේ අන්න ඒකයි. ඒත් ඒ වගේ ඒවා ටිකක් ඔයා හිතන්න ඕනේ, ඒවා කරන්න ඕනේ, කම්පියුටරෙන් කර තමයි ඔයා ඔළුවට දාගන්න ඕනේ. නැත්නම් ඔයාට මාරු දැන් ඉස්කෝලේ එක ඔයා ටීචර් කෙනෙක් වුණොත් නැත්නම් ආයතනික ඔයා නිලධාරියෙක් වුණොත් ඔයාට true the false කියලා හොයන්න වෙනවා. ඉස්කෝලේ එක නම් ළමයි pass the fail ද කියලා හොයා ගන්න වෙනවා. හරිද? අන්න ඒ වගේ දෙයක් කරන්න. එහෙම නැත්නම් කොහේ හරි තැනකදී තියෙන අපි හිතමු ඕවර් ටයිම් දෙන්න ඕන ආයතනේ. ඕවර් ටයිම් දෙන්න නම් ඕවර් ටයිම් මෙච්චර වැඩ ප්‍රමාණයක් කරලා තියෙන අයට තමයි දෙන්නේ. කියන එක ගණනය කරන්න වෙනවා. හරිද? ඕවර් ටයිම් දවස් මෙච්චර ප්‍රමාණයක් පැය මෙච්චර ප්‍රමාණයක් වැඩ කළා තියෙන අයට තමයි ඕවර් ටයිම් වල වැඩිවීමක් වෙන්නේ. කියන එක ෆෝමියුලා එකකින් හොයන්න වෙනවා. දැන් මෙතන කියලා තියෙන්නේ 10 මේ 10ට වඩා වැඩි නම් true කියන්නේ නැත්නම් false කියන්නේ. මේ දෙක සමාන එන්න false කිව්වා. හරි මෙතනත් 20ට වඩා 30 වැඩි එන්න false කිව්වා. අසත්‍යයි. මෙතන true වෙලා තියෙනවා. ඒ true උනේ. මේ 30 වැඩි 25ට වඩා. සමීකරණය දීලා තියෙන්නේ එහෙමනේ. if B12 greater than C12 එහෙනම් true එහෙම නැත්නම් false. otherwise false කියලා කියලා තියෙනවා. හරිද? තේරුම් නැත්නම් කියන්න ආය පාරක් කියලා දෙන්න. සංකීර්ණ if තර්කණයකට යනවා නම් මෙතන සංකීර්ණ if තර්කණයකට ටිකක් සංකීර්ණව මේක කරනවා නම් කොහොමද ඒක කරන්න කියලායි මේක තියෙන්නේ. if එකත් එක්ක sum ඇවිල්ලා තියෙනවා එකතු කරන්න ඕන sum කරනවා C1 වල ඉඳලා C10 දක්වා. C1 වල ඉඳලා C10 දක්වා. මෙතන නම් දැන් මේ C1 C10 නෙමෙයි තියෙන්නේ. G1 G එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. එතන එක පෙන්ලත් නැහැ මෙහා පැත්තේ. G සංඛ්‍යාව කියලා G සංඛ්‍යාවක් තියෙනවා. හරිද? ඒ ටික එකතු කරනවා. ඒ කියන්නේ මේ සම් දීලා තියෙන්නේ. එය C1 සිට C10 දක්වා සහ
D1 සිට D10 දක්වා සාරාංශ කරයි. හරිද? එහෙනම් මේ සම් එකෙන් කියන්නේ මොකද්ද? C1 වල ඉඳලා C10 දක්වා තියෙන එකතුවත් එහි ඒ එකතුවට වඩා වැඩි වෙන්න ඕන සම් එක D1 වල ඉඳලා D10 දක්වා තියෙන එකතුවට වඩා. හරිද? ඒ වගේම සම් එක C1 වල ඉඳලා C10 දක්වා සම් එක D10 වල ඉඳලා D1 වල ඉඳලා D10 දක්වා කියන එක තමයි සමීකරණය ගොඩනගන්න දීලා තියෙන්නේ. හරිද? ඉතින් එහෙම කරපුවම ඒක ටිකක් සංකීර්ණයි. ඒක ටිකක් දැන් ඔයිටත් වඩා සංකීර්ණ එකක් මම කියලා දෙනවා ඉස්සරහට ගණිතයේ මේ ගැටලුව කරනකොට. ඒකට ඒ සංකීර්ණ තැනට යන්න ඔයා මේ පාඩම බලලා ටිකක් ඔළුව පාද ගන්න ඕන. දැන් Excel වලින්ම එපා වේද දන්නේ කෝස් එක. Excel වලින්ම දැන් සමහර නේද? අමාරු තැන් තියෙනවා. ගැටපද විවරණ වගේවා තියෙනවා. ඉතින් කෝස් එකක් කරා කියන්නේ එහෙමනේ නැත්නම් ඉතින් අපිට ඔය මොකක් හරි සින්දුවක් බයිලයක් කියලා හරි දැන් හරි වැඩේ ඕකේ කියලා එහෙම ඉන්න පුළුවන්. ඉතින් එහෙම එකක් නෙමෙයි. අපි ඉගෙන ගන්න ඕන. තව ඉතින් ගොඩක් ඉගෙන ගන්න ඕන. දැන් අපි මෙතනින් එහාට ස්ටෙප් එකක් ගියොත් Corel Draw, Photoshop, ඊළඟට Visual Basic, web design, HTML, අරම නේද networking, තව ඔයාලා advanced වෙන්න කැමති නම් computer science පැත්තට ගත්තොත් ගණන් ගොඩක් හදන්න ඉගෙන ගන්න තියෙනවා. හරිද? කොහොමද networking එහෙම config වෙන තාලේ ගණන් හදලා ඒ වගේ ඉතින් කතාවක් තියෙනවනේ. එහෙම කරන්න හිතේ තියාගෙන ඉන්නවනම් ටිකක් ඊට වඩා සංවර්ධනය වෙන්න. නැත්නම් කෝස් එක අර වෙන පන්ති වලට ගියා වගේම දාලා දුවන්න. ඉතින් මේවා දැක්කහම මේවා කියවන්න ඕන. කොච්චර හරි කියව මේ ඇඟිල්ල තිය ලයින් මේ highlight කර බල කම්පියුටර් එකක් තිබේ නම් කම්පියුටරෙන් කර මේකට ඔයා try කරන්න. එතකොට තමයි ඒක ඔයාට අදහස එන්නේ. දැන් වැඩි වුණාද දන්නේ මේ කියපුව අද දවසේ නේද? එතකොට අපි කතා කළේ මොනවද? වල තියෙන basic formulas නේද? 7 basic formulas. sum එක තියෙනවා. ඊට අමතරව average එක, ඒ වගේම count numbers, ඒ වගේම counter, ඒ වගේම if එක, ඊට පස්සේ trim එක. trim කියලා function එකක් තියෙනවා. බලමු කොහොමද trim කරන්න කියලා. trim function එක මගින් ඔබගේ cell එකක ඇති හිස් අවකාශයන් spaces සම්පූර්ණයෙන්ම ඉවත් කර නිවැරදි කර දෙනු ලබයි. trim එකෙන් කරන දේ. හිස් අවකාශ කොහේ තැනක තිබුණොත් trim කියන එකෙන් ඒක අඩු කරලා නැති කරලා දෙනවා. නේද? trim එකකින් පස්සේ මේ පෙළ කියන්නේ text එක. trim කියන්නේ පෙළ කියන්නේ text එකනේ මොනවද type කරන දේ. සිංහල ඉංග්‍රීසියෙන් type කරන දේ. උදාහරණයක්. ඉතින් trim B5 හරිද? මේක එක cell එකකට විතරයි ගන්න පුළුවන්. cell ගොඩකට ගන්න බෑ. cell එක ගොඩකට ගන්න බෑ. මේ බලන්න trim කියලා දීලා B5 කියන cell එක විතරයි trim කරන්නේ. trim එකෙන් වෙන්නේ මොකක්ද දෙනා හිස් අවකාශයෙන් ගන්නවා. හරිද? මේ trim භාවිතයට පෙර. හරිද? trim භාවිතයට පෙර මේ තියෙන தත්ත්වය තියෙන්නේ. අර පේන පෙර தත්ත්වය ස්පේසස් හැමතැනම තියෙනවා මේ හැම එකකම. හැබැයි trim භාවිතා කරපුවම මේ මොකද තියෙන්නේ? ඔක්කොම ලං කරලා පෙන්නලා තියෙනවා. හරි. ඒක පැහැදිලි ඇති. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. trim spaces අයින් කරනවා. අපිට type කරනකොට අපි දන්නේ හදිසිය වේගෙන් type කරන යනවා වචන ගොඩක් type කරනකොට space 2 3 4 තියාගෙන යනවා. දන්නේ නැහැ. තමයි තරහටත් එක්ක නේද? ලොක්කත් තරහටත් එක්ක space buy එක ගහගෙන යනවා. ඒතර මේක ගිහින් දීපුව කියනවා අයිසේ මේක වැඩිනේ තමසිට ඔළුව හොඳ නැද්ද? මෙහෙම දිගන ගත්තේ කොහෙන්ද දිගන ගත්තේ කියලා අහනවා. ඊට පස්සේ අපි කියනවා හරි සයි නා මම හදානෙන්නම් කියලා ගියා trim දාගත්තා වැඩ ඉවර කළා දුන්නා. එහෙම ආයතන වල වෙයි ඉදිරියට. max and min. එතන max කියන්නේ උපරිමගේ, min කියන්නේ අවමගේ. ඉතින් function ගොඩ තියෙනවා කියලා දෙන්න. ඉතින් මේ ටික අල්ලගත්තාම තමයි අපිට පුළුවන් වෙන්නේ max ඒ function වලට ගිහිල්ලා මේ වගේ මොනවද කරන්නේ කියලා හොඳට තීරණය කරන්න. මෙතන max උපරිමගේ හොයන්න. කිසියම් සංඛ්‍යා පේලික උපරිමගේ. අපිට ඔයාලට කියනවා ආයතනයක වැටුප් ගෙවනකොට මේ මාසේ වැඩිම පඩිගත්තු කෙනා හොයලා පෙන්නන්න. මේ මාසේ අඩුම පඩිගත්තු කෙනා හොයලා පෙන්නන්න. හරිද? ඉස්කෝලේ පළවෙනියා හොයලා පෙන්නන්න. අන්තිමයා හොයලා පෙන්නන්න. පන්තියේ ආදි වශයෙන් කියනකොට අපිට මේ ෆන්ක්ෂන් Excel වලින් ගන්න වෙනවා. අර වගේමයි දියා අපි සංඛ්‍යා පෙළි සිලෙක්ට් කරලා max එක දුන්නා. මේ තියෙන
උපරිම අගේ මේකේ 99 කියලා පෙන්ලා තියෙනවා. මේකේ min එක හරිද? ඒ වගේම min කියන ෆන්ක්ෂන් එකේ minimum කියන එක maximum කියන එක මේ තියෙන්නේ. අපිට මෙතන උපරිම අවම අගේ 2යි කියලා පෙන්ලා තියෙනවා. right. ඉතින් ওই ටික වැදගත්. ওই ටික ඔළුවේ තියාගෙන ඊළඟ අභ්‍යාසය කරන්න ඕන. මම අභ්‍යාසයත් ඔයගොල්ලන්ට පෙන්නන්න. මට කරන්න තියෙන අභ්‍යාසය මොකක්ද කියලා. right. මේ තමයි homework 2 එක. මේකත් අර විදිහටම හදලා තියෙන්නේ. මේකෙත් method 1 එක අරගෙන sum එක ගන්න තියෙන්නේ. අර වගේ කොහෙද එකතු කරන්න අඩු කරන්න කියලා නැහැ. මෙහි කොළ වර්ණ යොදා ඇති සෙල්වල අගයන් පමණක් එකතු කරන්න. කොළ වර්ණේ තියෙන ඒවා විතරක් එකතු කරන්න කියලා තියෙනවා. හරිද? average. ඉතින් average එක ගන්න විදිහ. average එක ගන්න කියලා තියෙනවා මට මේ ටික. ඊට පස්සේ මේ තියෙන්නේ count එක. මේ counter එක. මේ තියෙන්නේ if එක. if එක ටිකක් බලපන්න තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන trim එක. මේ තියෙන්නේ min max එක. මේ අභ්‍යාස ටිකක් කරාම ඔයා හොඳ ගානට නිර්මාණය වෙලා එනවා. මේක කරන්න ඒවත් මම ඔයාලට එවන්නම් group එකට. right. ආන්සේ දෙපාර. සර් මේ කෝස් එකේ මෙච්චර කල් කරපු ඔක්කොම වීඩියෝ ටික කොහෙන්ද ගන්න පුළුවන්? ඒ පුතේ අර channel එකේ තියෙනවනේ. YouTube channel එකේ තියෙනවනේ මේ ඔක්කොම ටික. ඉලක් මම හිතන්නේ දින හරි. දින තියෙනවා මේ පාඩමේ අංකෙත් තියෙනවා. channel එක දන්නේ නැත්නම් කියන්න මම මේක එවන්නම්. link එක එවන්නම්. right. මට word වල වලට එකක් එක්සෑම් එක අමාරු වෙද ගොඩක්? එක්සෑම් එක අමාරු නෑ පුතේ. හැමදාම ක්ලාස් ආපු ළමයි පාස් වෙනවා. ඒක දෙකක් නැහැ. එක්සෑම් එකේ ලොකු ප්‍රශ්න ගොඩකුත් නැහැනේ. එක්සෑම් එකේ සාමාන්‍යයෙන් ප්‍රශ්න පරිම 50ක් තමයි එක පේපර් එකක තියෙන්නේ. the word නම් කෙටි ප්‍රශ්න 50ක්. පැයක් තියෙනවා. පැයක් හෝ පැය එකයි කාලක් තියෙනවා. ඉතින් ඒක මේ උඩින් ප්‍රශ්න තියෙනවා යටින් උත්තර ටික තියෙනවා. හරිද? ඒක අමාරු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තුන් පාරක් ලියන්නත් පුළුවන් ෆ්‍රී. ඉංග්‍රීසි වලින් නේද සර් තියෙන්නේ? නෑ මේ වගේ මික්ස් දෙන්නේ. මික්ස් දෙන්නේ. දැන් ඔයා E+ කරනවා නම් සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් තියෙන්නේ. E+ එක මේ කෝස් එකකින් ගත්ත දැනුම අරගෙන තමයි මේකේ ICT පැත්ත අරගෙන තමයි E+ එක ඔයාලා කරන්න ඕනේ. ඉතින් ඒක ටිකක් අමාරුයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. අමාරු නැහැ. ඒ අර උනන්දුව තියෙන කෙනෙකුට කර හැකියි. ඉතින් මෙහෙම කියලා දෙන්න පෙන්වන්න කවුරුත් නැහැනේ. ඉස්සලා ඒකේ දැනුම ගත්තා, තොරතුරු ටික ගත්තා. මම සෙමිනාර් එකක් හරි දෙකක් හරි කරනවා ඒකට. ඔයගොල්ලොන්ට කරාට පස්සේ E+ එකට ඔයාලට පුළුවන් ඇප්ලයි කරලා ලියන්න. ඒක අපි පස්සේ කතා කරමු මේකෙන් පස්සේ. ඒක තවත් කල් තියෙනවනේ. ඉස්සලා මේ වැඩේ කරගෙන ඉන්න ඕනේ. මේකත් දැන් තව ටිකක් ඉස්සරහට යනකොට තව ටිකක් අමාරු වෙනවනේ දැන්. ඒ වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න. insert picture ගිහිල්ලා picture එකක් ගන්න තාලේ මම හිතන්නේ මම කියලා දුන්නා වගේ මතකයි කියලා දුන්නා කියලා. picture එකක් වගේ දාගන්න තාලේ මට නිකන් මතක් වුණා වට කියලා දෙන්න බැරි වුණා වගේ කියලා. සර් කියලා දුන්නා සර්. කියලා දුන්නානේ. මේ වගේ picture එකක්. මේ වගේ picture එකක් දාගෙන ඒ picture එක ඔයා frame කරලා හදාගන්න හැටි එහෙම කියලා දුන්නා. ඔව් සර් කියලා දුන්නා.
ඇයි සර් අර රෙමෝ බෑග්ග්‍රවුන්ඩ් කරන එකක් කියලා හ්ම්. කලින් රයිට්. එහෙනම් මට කියන්න මේ මෙතන තියෙන මේ මේජ් එකේ තියෙනවා මේ වගේ ඉන් ටෙස්ට් සර් එකක්. මං කියන්න නෑ ඔයා මං කියන්න කියන්න එපා. වෙන කවුරු හරි දන්න කෙනෙක් කියන්න බලන්න. ඔයා මේක දන්නවා ඇති. වෙන කවුරු හරි කියන්න බලන්න මේක කොහොමද අයින් කරන්න කියලා. කවුරුත් උත්සාහ කරන්නේ නැති වගේයි පෙනී යන්නේ නේද? මම හිතන්නේ තමාෂට මෙයයි chance එක. කවුරු හරි උත්සාහ සර් කරනවද? හැබැයි බෑග්ග්‍රවුන්ඩ් එක රෙමෝ කරන විදිය නේද නෑ. අර ඉන් print එකක් තියෙන්නේ. නම ගහලා තියෙන්නේ. දැක්කද ඉන් print සර් එක? ඒක ෆෝමැට් එකෙන් නේ සර් බලමු දැන් කවුරු හරි තව උත්සාහ කරනවද කියලා. හ්ම්. හ්ම්. මෙන්න මේ වගේ ෆොටෝ ෆ්‍රේම් කරන්න සර් දන්නවා ඔව් අනිත් අය දැන් තමාෂ දන්නවනේ ටික. මේ වගේ ස්ටෙප් එකකට ගිහිල්ලා ෆොටෝ ෆ්‍රේම් කරන්න ඕන ඔයාලා. හරිද? දන්නවා සර් මේ වගේ ෆොටෝ ඔව් එකක් සර් දන්නවා වව් තමාෂ දන්නවා. අනිත් අය ගොඩක් අය දන්නේ නැතුව ඇති. එතකොට ඒ අයට මෙන්න මේ ස්ටෙප් ටික තමයි එකට ඕන වෙන්නේ. දැන් මේක තමයි ප්‍රධාන ෆොටෝ එක. මේ ෆොටෝ එක අයින් කරගන්න එපා. හරිද? ඒකේ විවිධ මේ තියෙන ෆ්‍රේම් එකක් දාලා. හරිද? මේ තියෙන්නේ ඩිසයින් එකක් දාලා තියෙන්නේ. මේ කලර් චේන්ජ් කරලා තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ ඔබ්ජෙක්ට් එකක් ඇතුළට දාලා. මේ තියෙන රොටේට් කරලා. රොටේට් පික්චර්. ඊළඟට ක්‍රොප් කරලා තියෙන්නේ. පික්චර් එක ක්‍රොප් කරලා. ඊට පස්සේ මේ තියෙන්නේ ඇප්ලයි රීකලර් කලර් එකක් ඇප්ලයි කරලා තියෙන්නේ. ඊට ඉන්සර්ට් කරලා පික්චර් එකක් මේ මෙතන තියෙන්නේ. ඔය ස්ටෙප් ටික මම ඔයාලට එවන්නම් මේක කරන්න පුළුවන් අය කරන්න ඕනේ. බැරි අය ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පුළුවන් කියලා කතා නොකර ඉන්නවා කියන්න පුළුවන්. ඒ නිසා එතනින් එහාට මම යන්නේ මගේ යුතුයකම මම කරලා ඔයාලට දෙනවා කරන්න කියලා. හරිද? තමාෂට මේක පුළුවන් ඇති. ඒක දැන් අලුත් version වල මේකට වඩා හොඳට කරයි. හරිද? මේ තියෙන තව එකක්. හරිද? ඒකටත් ඔයාලට ඒ අවස්ථා ටිකම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවා පොඩ්ඩක් ඉගෙන ගන්න. මම මේ දෙකත් ඔයගොල්ලන්ට දානවා group එකට. picture පිළිබඳ. මේකේ picture එක අපිට මේ imprint එකක් තියෙන්නේ මේක. මේක අයින් කරන්න පුළුවන් ක්‍රමය කවුද තමාෂ කිව්වා කියන්න බලන්න මොකද්ද ක්‍රමය කියලා. සර් ෆෝමැට් ගිහිල්ලා සර් ඔය තියෙන සර් ෆ්‍රේම්ස් ඔව්. සර් ෆෝමැට් ඒක ක්ලික් ෆොටෝ එක ක්ලික් කරලා ෆෝමැට් ගිහිල්ලා හ්ම්. ඒකේ තියෙනවා සර් ෆ්‍රේම් හ්ම්. ඔය ෆෝමැට් නෙමෙයි සර් එහෙනම් අනිත් ෆෝමැට් එක උඩ තියෙන එක හරි. ඒකේ ඒකේ සර් තියෙන්නේ මොකක්ද ෆ්‍රේම් frame කියලා ගන්න මම දැක්කේ නෑ බවත් මේකේ. සර් ඔය උඩ ෆෝමැට් එකක් තියෙන්නේ ඔව්. මම දැන් ක්ලික් කරලා තියෙන්නේ. සර් මට තාම frame ක්ලික් කරලා තියෙන්නේ.
සර් මට තාම පේන්නේ අර රිබන් එක හෝම් රිබන් එකනේ. හෝම් රිබන් එක ඔව්. ඔච්චර තමයි තියෙන්නේ. ආය යන්නේ මොකද? හරි. කාලය යන නිසා මම කියන්නම් මේක කරන්න ඕන ක්‍රමේ සර් crop මෙන්න මේ කරලා. ෆෝමැට් එක. හ්ම්. ඔය දැන් රවුන්ඩ් කර ෆෝමැට් එක. ඔව් ඒක තමයි ෆෝමැට් එක. මම ක්ලික් කරලා තියෙනවා. සර් මට තාම පේන්නේ උඩ හෝම් රිබන් එක. ඇයි දන්නේ නෑ නේ. ඒක සර් ක්ලික් කළා නෑ සර්. ක්ලික් වෙලා නැත්තේ නෑ. හරිනේ. සර් ඔන්න ඊට පස්සේ තියෙනවා සර් ෆෝමැට් මේ ෆ්‍රේම්ස්. ඔතනින් සර් පුළුවන් රිමූව් කරගන්න බෑග්ග්‍රවුන්ඩ් එකක් ආයෙ සර් ඉස්සෙල්ලා තිබ්බා වගේ දාලා තිබ්බා වගේ ෆ්‍රේම්ස් දාන්නත් පුළුවන් පිච් ඉෆෙක්ට් දාන්නත් පුළුවන් බෝඩර් දාන්නත් පුළුවන් ලේඅවුට් දාන්නත් පුළුවන් ක්‍රොප් හරි. කරන්නත් පුළුවන්. ඒතර මම ඇහුවේ මෙන්න මේ ඉන්ප්‍රින්ට් එක අයින් කරගන්න කොහොමද කියලා. මේකේ තියෙන crop කියන එකෙන් තමයි කරන්නේ. crop කියලා කියන්නේ අපිට කපලා අයින් කරන්න පුළුවන් කොටසක්. මේ විදිහට මේ header foot එක අරගෙන ගිහලා මේව අදින්න ඕනේ. මේක අයින් සර් වෙනවා. මම කියව එක වැරදිද? ඔව් ඔයා කීවේ ටිකක් වෙන වෙන දේවල් ටිකක් කිව්වා. ඉතින් ඒකට අර අහගෙන ඉන්න අයට කනට නිකන් අමාරුයිනේ. එකපාරම නිකන් නේද? ඒක දැන් ওই විදිහට තමයි මේ වගේ එකක් අයින් කරගන්නේ. මම එදා කිව්වා ඉමේජ් එකක් ගත්ත ගාම රැප් ටෙස්ට් කරගන්න කියලා. නැත්තම් ඉමේජ් එකේ හැටමට අරයි යන්න බෑ. මේ වගේ ඉමේජ් එකක් ගත්ත ගාම මෙතන ගිහලා රැප් ටෙස්ට් වල ස්ක්වයර් එකට දාගන්න ඕනේ. එතන තියෙන ඔප්ෂන් කීපයක් right through top and bottom behind text like that. ඒ වගේ ගොඩක් තියෙනවා. in ස්ක්වයර් දාගත්තාම ෆොටෝ එක අපිට move කරන්න පුළුවන් එහාට මෙහාට. ඊට ඒකේ තමයි අපි මේ crop එකට ගිහිල්ලා crop කියන එක අරගෙන මේ කළු පාට header එකේ තියෙන ලයින් එකෙන් අල්ලලා පල්ලෙහාට ඩ්‍රැග් කරනවා. ඩ්‍රැග් කරපුවම ඒ කොටස වැහෙනවා. වැහුණට පස්සේ අපිට මේ සයිඩ් එකකින් සුදු පාට ඒරියා එකකින් ක්ලික් එකක් දීපුම ක්‍රොප් වෙලා යනවා. ඒ කොටස අයින් වුණා. ඉතින් මේ ඉමේජ් එක ඕන තරම් අපිට කුඩා කරගන්න පුළුවන්. ඕන ප්‍රමාණය විතරක් ගන්න ඕන. මේ විදිහට කුඩා කර ගැනීම කරන්න. මේ ඔයගොල්ලෝ වර්ඩ් කරන ගොඩක් දන්න නිසා ඒ අඩුපාඩු කියලා දුන්නේ. එහෙම වුණා නම් අපිට ගන්න පුළුවන් ඔය විදිහට. තමන්ට ඕනේ තියාගන්න පුළුවන්. රයිට් එහෙනම් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්නත් පුළුවන් නේද? ඔතනින්ම. ඔව් දැන් එදා අපි හොයාගත්තේ ඔයා කිව්වේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙතන රිමූව් කරන්න පුළුවන් කියලා මට ඒක කොට සමතක වෙලා තිබුණේ පොඩ්ඩක්. ඕකේ. රයිට් ඔය විදිහට. ඒ වගේම මෙතන තියෙන එකෙන් මේකේ හදාගන්න පුළුවන් brightness contrast වගේ දේවලුත් අපිට හදාගන්න පුළුවන් ඉමේජ් එකේ පේන විදිහ වෙනස් කරගන්න පුළුවන් කලර් එක වෙනස් කරගන්න පුළුවන් දැන් ඒව දන්නවා ඔයාලා ඒව try කරන්න අර තමාෂා කියපු විදිහට ගොඩව දේවල් එයා කියන ගියා ඒ වගේ පුළුවන් වෙන්න ඕන මොකක් හරි දෙයක් ගැන යම්කිසි තැනක ඉන්න හරි එහෙනම් මම හිතන්නේ අපි ලෙසන් එක නවත්තනවා දැන් ඊට පස්සේ අපි මැනේජ්මන්ට් එකට එනවා තව විනාඩි 15කින් විතර. right thank you very much ඊළඟ දවසේ අපි ලෙසන් එකට යනවා. සෙනසුරාදා හෙට කරමුද නැත්නම් මොකද ඔයාලට අමාරුද සම්දම කරමුද? එක ළඟ දින දෙකක් අමාරුයි වගේ නම් අහගෙන ඉන්න පෑ දෙකක් විතර සඳුදම කරමු අපි දවස් ඇරලා. අදහස් කියන්න බලන්න. සර්ට කම්පියුටර් සයන්ස් කරමුකෝ. ඔව්. තව අයක අදහස් තියෙනවද? සමහරට හොලිඩේ එකේ එක එක්කෙනාට සමහරට ගමන් බිමන් අරේ මේ තියෙනවද දන්නේ නැහැ. උත්තර දෙන්න අමාරු නම් මැනේජ්මන්ට් එකෙත් මම අහන්න උත්තර දෙන්න. කතා කරන්න යෝවනා තියෙන. කතා කරන්නේ නැහැ ගොඩක් අය. ඉතින් එතකොට කෝස් එක හැංගිලා වගේ ඉවර වෙයි. කතා කරන යම් ප්‍රමාණයක් ඉතින් කතා කරන chance එක දීපුම කතා කරන්න ඒක තමයි වටින්නේ. එක්කෙනයි දෙන්නයි ওই වචනයක් දෙයක් කතා කරන අනිත් කට්ටිය ඔහේ
ඉන්නවද නැද්දවත් දන්නේ නැහැ. මේක නිකන් ලොග් වෙලා ඉන්නවද සමහරට අහක බලා ඉන්නවද දන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි ආපුම තමන්ගේ කට තියෙන ටක් ගාලා මයික් එක ඔන් කළා තමන් එහෙම ෆෝවර්ඩ් වෙන්න ඕන. මොකද මැනේජ්මන්ට් උගන්වන ගුරුවරයෙක් මම. ඒ නිසා මට ඔයගොල්ලෝගේ මම මැනේජ්මන්ට් විතරක් නෙවෙයි සයිකොලොජි උගන්වනවා. ඉතින් එහෙම කෙනෙකුට දැන් මට පේනවා ඔයගොල්ලෝගේ කොච්චර හැංගිලා තියෙනවද කියලා. තාරුණ්‍ය වියකිලා වගේ. කමක් නැහැ. අපි කෝස් එක ඉවර කරමු. එතකොට මේ සියලු දේවල් ඉවරයිනේ. right එහෙනම් ඊළඟ ලෙසන් එකේ හම්බ වෙනවා. thank you.